දැයි ගෞරවනීය අපේ සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට අදත් බ්‍රහස්පතින්දාවක් ධර්මදේශන අවස්ථාවක් නිසන්වනේ සිළුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස කිංසු ජනේසු ජනෙන්ති පුරිසෝ කිංසු තස්ස විමෝච විධාවනං කිංසු සංසාර මාපාදී කිංසු තස්ස මහභයන්ති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයත් සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සගතක වර්ගයට අයිති සූත්‍රයක්. ඒ කියන්නේ අපි මේ වකවානුව තුල ඉදිරියට ගත්ත ඒ ප්‍රධාන අදහස දිගේම තමයි අපි තාම ඉදිරියට යන්නේ. ඒ වගේම අපි ගිය වතාවේ ඉදිරිපත් කරගත්ත සූත්‍රයේට අන්තර්ගතයේ වශයෙන් යම් යම් නෑ සම්බන්ධ කමුත් පේන්න තියෙනවා. ඒ වගේම මම හිතනවා ඊගාවට තියෙන සූත්‍රයත් ඒ වගේමයි. ඒවා ටිකක් ගොඩක් අර ලෞකික දේවල් වලට බර එහෙම නැත්නම් ඒ දේවතාවා සාමාන්‍ය මේ ලෝකේ මිනිස්සයාට අදාළ ප්‍රශ්න මිනිස්සයන් වෙනුවෙන් දේවාති දේව වෙච්ච බ්‍රහ්මාති බ්‍රහ්ම වෙච්ච ਸਰවචන්නාංශෙන් අහන. ඉතින් ඒකට ਸਰවචන්නාංශේ මනුස්ස උත්තර දෙනවා. ඉතින් ඒක තමයි ඒ ਸਰවචන්නාංශගේ තියෙන විශේෂත්වය. හැබැයි ඉතින් අර හොඳට ගැඹුරෙන් බලනකොට පේනවා අර නිබ්බාන පටිසංයුත්ත ශූන්‍යතා පටිසංයුත්ත කොටස් අනුවත් මේ වගේ අර්ථ දනවන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය ව්‍යවහාරාර්ථ සාමාන්‍ය ලෝකායත අර්ථයකුත් තියෙනවා. ඉතින් ඔය දෙකම ගැබ්බෙනවයි කියන එක ටිකක් අමාරුයි. ඒවා සාමාන්‍ය කාව්‍යත්වයට තමයි වැටෙන්නේ. සබ්බේ වැටෙන්නේ సౌందර්ය පැත්තට. මොකද එක පැත්තකින් සම්පූර්ණ ආමිෂ ලෞකික ගෘහ ජීවිතයේ සම්බන්ධ දේවල් අනිත් පැත්තෙන් නෙය්‍යාර්ථ වශයෙන් ඊතර යොමු කරවනවා නොකිය කියවන දෙයට. ඒ නොකිය කියවන දේ භාවනාවකුත් නෙවෙයි සුතමේ ඥානිකුත් නෙවෙයි. ඒක වැටෙන්නේ චින්තාමය කොටසට. ඉතින් චින්තාමය ඥාන දිනු කරපු කෙනාට මේ කියන්නා කෙසේ කිව්වත් අහන්නා ඒක සීබුද්ධියෙන් අහනකොට අර නොකිය කියවෙන ධර්මතාවය වැටෙනවා. ඒ සරුවචන් වහන්සේගේ ගුණයකින් අඩුවක් පාඩුවක් වෙන්නේ නැහැ. කල්පනා කරන එකට පේනවා බණ කියන්නා කෙසේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහන්න ඕනේ. ඒ සීබුද්ධියට ආමන්ත්‍රණයක් තියෙනවා. ඒ සීබුද්ධියට තැනක් තියෙනවා. ඉතින් අපි පැයක පමණ කාලයක් මේ ගත කරන වෙලාවේ බලමු අපිට පුළුවන් ප්‍රමාණයට ඒකේ තියෙන වාචාර්ථය එහෙම නැත්නම් වචනෙන් කියන අර්ථය මෙහෙමයි. ඒ වගේම අපි මෙතෙක් කල් ගමන් කරලා තියෙනවානේ මේ භාවනා මාර්ගයේ පැවිදි මාර්ගයේ ආරණ්‍ය ප්‍රතිපදාවේ ඒකත් එක්ක බලනකොට මෙහෙමයි කියලා අපි මේ දෙක සාමාන්‍ය අර්ථේ ව්‍යවහාරාර්ථේ සහ එකකින් ගම්මේ වෙන අර්ථයත් උත්සාහ කරමු ශක්ති ප්‍රමාණයට. ඉතින් ඒක එක්කනට එක එක්කනට ඒවා තේරෙන හැටි වෙනස් බව තමයි මේ බණ කියන්නේ ඒකයි. ඒකම නැවත නැති කියනවා. ඉතින් ඒක සර්වචනාංශේ වගේම පැවතිච්ච පැරණි සම්ප්‍රදායන කූල සාර ධර්ම වල හැටි එකම නැවත නැවත අහන්න ඕනේ. අහන්න ඒකේ ගැඹුරක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒක එක එක්කනාගේ මට්ටම් වල හැටියට තමයි තීන්දුව වෙන්නේ. අඩුම ගානේ ඒ ධර්ම දේශනාවේදී සුතමේ ඥානය සංක්‍රමණය වෙන්න ඕනේ, සම්ප්‍රේෂණය වෙන්න ඕනේ, sannivedane වෙන්න ඕනේ. මේ සුතමේ වශයෙන් ගත්තොත් කිංසු ජනේති පුරිසං. ඒක අහනවා මිනිස්සෙක් උපදවන්නේ කවුද කියලා. එතකොට මේ කතා කරන්නේ මේ ඉපදිච්ච මිනිස්සෙක් ගැන. එහෙම නැත්නම් අපි කියන වාචාර්ථයෙන් ගන්න පෘථජ්ජනය ගැන. එහෙම නැතුව වචනේ සිංහලෙන්
විහාරන්නේ කොහොමද දන්නේ? රහතන් වහන්සේ නමක් ගැන නෙවෙයි. ඒතකොට රහතන් වහන්සේ සත්වෙක් නෙවෙයිද? මේ ප්‍රශ්නෙට අදාළ නැද්ද? ඒ කෙනාට වෙන කොහොමද මේ ප්‍රශ්නේ අහන්නේ? ඒ කෙනාට වෙන කොහොමද මේ ප්‍රශ්නට උත්තර දෙන්නේ කියන එක අපි විවෘතව තියාගමු. කිංසු ජනේති පුරිසං. පෝරිස මේ පුරුෂයා උපදවන්නේ කවුද? ඉතින් ඒක හරියට වෙලා තියෙන්නේ මේ මව් කුසින් ඉපදුනාට තාම ඉපදිලා නැහැ වාගේ. එයා උපදවන්නේ කවුද? ඉතින් ඒක දෙවි කෙනෙකුට තමයි අහන්න පුළුවන්. අම්මා කෙනෙක් අහන එකක් නෑ මගේ දරුවා ඉපදුනේ කවද්ද කියලා. එහෙම නැත්නම් මරණසා විවාහලියා පංච කරන එක නහන එකක් නෑ. උපැන්න සාතික කිලේ මනුස්සයා ගිහිල්ලා ඇහුවොත් මං කවද්ද ඉපදුනේ කියලා එයාට ප්‍රශ්නයක් නෑ. මොකද ඒ කොටුවේ ලියලා තියෙන උපන්දිනේ. දැන් මේ దేవතාව අහනවා ඒ වාගේ ගැළපෙන කෙනෙක්ගෙන් කවරෙක් ඒත් පුද්ගලයෙක්ගේ නාමයෙන් අහන්නේ. කිංසු ජනේති පුරිසං. පුරුෂයා කොහෙද කවදද කොහොමද කවරෙක්ද උපදින්නේ කියලා. ඉතින් ඒ වගේම කිංසු තස්ස විධාවති. ඒ උපදින මිනිසයා ලද්ද පටන් දුවපන් අම්මා වලිගේ උඩ තියාගෙන දුවනවා. සාමාන්‍ය ධාවනයක් නෙවෙයි විධාවනයක්. විශේෂ ධාවනයක් හැම කෙනාම මේ මම දුවන ක්‍රමේ විශේෂයි කියලා. මම දුවන ක්‍රමේ මේව ලේසියෙන් අතාරින්න බෑ කියලා. මම දුවන ක්‍රමේ අපේ අම්මට තාත්තට තේරෙන්නේ නැහැ කියලා. මගේ යාළුවන්ට තේරෙන්නේ නැහැ කියලා. මම තමයි මේක දන්නේ කියලා. ඉතින් අර ලේන කූඩුවේ ලේන දුවන්න වගේ දුවනවා. කොච්චර දිව්වත් කූඩුවේ පල්ලේ තමයි ඉන්නේ. කූඩුව කැරකෙනවා. දුවන ප්‍රමාණයට කූඩුව කැරකෙනවා. හිතන්න සාමාන්‍ය ලේනෙක් නේ මිනිසෙක් අර විශාල හියුම් පයිප් එකක් ඇතුලේ. එනතම් බෝකු කටවල් තියෙන විශාල බෝකු කටක් පිට්ටනියක දාලා ඒක දිගේ දුවනවා. දුවනකොට බෝකු කට කැරකෙනවා. මිනිස්සයා ඉන්නේ පල්ලෙම තමයි. ඉතින් අර බෝකු කට කරකවාගෙන මිනිස්සයා දුවනවා. ඉතින් ඒ දිවමනක් තියෙනවා. ඒකට සාමාන්‍ය ධාවනය කියන්නේ. ධාවනය කියලා කියන්නේ දිවීමට මේක විශේෂ ධාවනයක්. බෙල්ලෙන් උඩ පණ තියෙන කන්දුවරෝ. මේ කවුද මේක කරන්නේ? එහෙම නැත්නම් මෙතන තියෙන න්‍යාය කාගේ න්‍යාය පත්‍රයටද මේ දුවන්නේ? ඉතින් ඒක දෙයියන්ට තේනවා. හරි දෙයියෝ නිකන් දීවන නතර කරලා වගේ. ඌත් ඉන්නේ දුව තමයි. දෙයයන්ාංශෙත් ඉන්නේ දුව තමයි. හැබැයි එයා දුවන්නේ කර්ම ශක්තිය හැටියට. එතන උපේන දෙයක් නැහැ. මිනිස්සයා කර්ම ශක්තියටත් දුවනවා. අලුතෙනුත් ගැට ගහ ගන්නවා. ඒ ගැට ගහන එක දෙයයන්ට පේන්නේ මිනිස්සු මොඩයයි කියලා. මිනිස්සු වෙන අපිට පේන දෙයියෝ ඊට වැඩිය මොඩයි කියලා. ඉතින් ඒකට මේ සූත්‍රේ නිකන් සවුත් වෙනවනේ. ඒක නිසා අපි දෙයියෝ මොඩ නැහැ කියලා පටන් අරගමු. නැත්තම් පුත්‍රජානනාසිත උත්තර දෙන්නේ නැහනේ. පුත්‍රජානනාසි උත්තර දෙන්නේ මේ කිමෙක් ඔබ මොබ දුවද්ද දිවවද්ද කියන එකයි ප්‍රශ්නේ. දැන් පුත්‍රජානනාසි අපි බලාපොරොත්තු වෙන එකට උත්තරයක් දෙයි කියලා. කිංසු සංසාරමාපාදී. ඒ සංසාරයක් ගෙන එන්නේ නැත්තම් සංසාරයට පැමිණෙන්නේ කවුද කියලා. අපිට වෙන්නේ සංසාරයක් කියලා එකක් තියෙනවා. මම එතෙන්ට යනවා කියලා වගේ තමයි අපිට ඇඳලා තියෙන චිත්‍රය. සංසාරේ අඳින්න ගියාම ටිබෙට් රටේ ඇදලා තියෙනවා විශාල යකගේ කටකින් චක්‍රයක් කරකැවිලා චක්‍රයේ මැදම ඌරෙකුයි සර්පෙකුයි ගිජුලිනියෙකුද තුන් දෙනෙක් එකපස්සේ එකක් අකා යනවා. ඒ වටේට ඔය එක එක අපායවල් මනුස්ස ලෝක දිව්‍ය ලෝක ඇඳලා ඒ සංසාරයක් තියෙනවා. අපි එතෙන්ට යනවා. දැන් මෙතන මේ దేవතාව අහන්නේ කිංසු සංසාර මාපාදී කවුද මේ සංසාරයට පැමිණෙන්නේ? ඒ කියන්නේ පිටේ ඉන්න කෙනෙක් තමයි සංසාරයට පැමිණෙන්නේ වගේ නිකන්. එමෙතන සංසාරේ තියෙනවා කැමති නම් යන්න පුළුවන්. අකමැති නම් නිකන් ඉන්න පුළුවන්. හැබැයි හැම කෙනාම අනිවාර්යෙන්ම යනවා. මේක හරිම ලස්සන ප්‍රශ්නයක්. සංසාරේ දීලා මේක පිච්චෙනවා, මේක දැවෙනවා, මේක තැවෙනවා, මේක වෙහෙසයි, මේක සංකත දෙයක් කියලා කිව්වට හැම කෙනාම ඇඟිල්ල ගන්නවා ගිහිල්ලා. ඇඟිල්ල ගහලා මැරෙන්න ගහනවා. ඉතින් කවුද මේ මෙතෙන්ද මේ සංසාරට මේ මනුස්සයා බන්ධන්නේ? එහෙම තමයි මේ සංසාරයක් ඒකාන්ත වශයෙන් නියත වශයෙන්ම ත්‍රිමාන රූපීව පවතිනවාද? ඒකට මේ කවුද අර දුක් දෙන සංසාරට ගිහිල්ලා මේ ගිනියත් යකඩේ බදාගන්නේ? මේ අසුචි ගුලියයි බදාගන්නේ. කවුද මේකට මේ තල්ලු කරන්නේ? මොකද්ද මහා බය? මොකද්ද ලෝකේ තියෙන මහත් බය? ඉතින් මේ හතර ආකාර ප්‍රශ්න හතරක්, ගාථා පද හතරක් සූත්‍රයක් කියලා කියනවා.
මේවට කියන්නේ සාකච්ඡා සූත්‍ර ප්‍රශ්න 4කින් ගාථා පද 4කින් ප්‍රශ්න කරන සර්වචනාංශේ උන්වහන්සේගේ තියෙන භාෂා විලාසය හැසිරීම අනුව ඒ අනුව උත්තර දෙනවා. තණ්හා ජනේතං පුරිසං. අපිට තෘෂ්ණාව උපදිනකොට මම කට ගන්න. තෘෂ්ණාව හටගත්තේ නැත්නම් ඒකට මම කියන්න බෑ. ඒ නිසා ගස්වලත් මේ වගේම ව්‍යාපෘතියක් තියෙනවා. මේ වගේම පරිසරයට හැඩගැහිමක් තියෙනවා. මේ වගේම යම් කිසි සේවයකුත් කරනවා, හානිකුත් කරනවා. ගහකට අපි පුරුෂ කියලා කියන්නේ. මොකද ඒ ගහ කරන ක්‍රියාවලිය තුල තෘෂ්ණාව නැත්තේත් නෑ. ඕජාවක් තියෙනවා, ಜಾතිය බෝ කරනවා, පරිසරයට හැඩ ගැහෙනවා, උපක්‍රමයක් තියෙනවා වගේ නිකම් බලාන යනකොට. ඊනොත් පුරුෂ කියන වචනේ පාවිච්චි කරන්නේ නෑ. පුරුෂ කියන වචනේ පාවිච්චි කරන්නේ එයා ඒ කරන වැඩේ ඕජාව වැක්කිරෙන්න ඕනේ. තෘෂ්ණා ඕජාව වැක්කිරෙන්න ඕනේ. ඉතින් ඒක තියෙනකොට ওই තෘෂ්ණාවට තමයි පුරුෂයයි කියලා කියන්නේ. ඉතින් අපිට පුළුවන් ද තෘෂ්ණාව නැති වැඩක් කරන්න. එහෙම නැත්නම් හැම වැඩදීම හැම තැනකදීම මේ වැగిරෙන පූයාවක් තියෙනවානේ. වැగిරෙන ඕජාවක් තියෙනවානේ. වැగిරෙන තෘෂ්ණාවක් තියෙනවානේ. ඒක ඇත්තටම එහෙමද කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන හැම වැඩකින්ම අපි කුට්ටිය කඩා ගන්න හදනවාද? අපි අනුසූර කණ්ඩ හදනවාද? එහෙම නැත්නම් අපි අනුන්ට වැඩිය පිම්බෙන්න පුම්බන්න කැපිපෙන්න හදනවාද කියලා බැලුවොත් හොඳට නිරීක්ෂණය කරොත් නැත්නම් සතිය දාගෙන හිටියොත් පේනවා ගාක් වැඩ අපේ එහෙම නැහැ. අපි හරි අහිංසකයි. එහෙම මෙහෙයුමක් නැහැ. එහෙම කවුරුත් යටපත් කරන්න ඕනකමක් සූරා කණ්ඩ ඕනකමක් නැහැ. නමුත් ඒක අපිට අහුවෙන්නෙත් නැහැ. ඒක ලෝකයට අහුවෙන්නෙත් නැහැ. ඒක අර බොහෝ තෘෂ්ණාව අතර, බොහෝ සූරා කෑම අතර, බොහෝ කැපිපේන යන කරකින චෛතසික අතර අර චෛතසික ටික නොකිසියක් බවටපත් වෙනවා. ඒ නිසා ඒවට තැනක් කියන්නේ නැහැ. ඒක සංසාරේ කියනවා. ඒ පුද්ගලයාට පුත්තජනයයි කියලා කියනවා. ඒක නිසා අපි තෘෂ්ණාවෙන් කරන වැඩ මේ ටිකයි. සියලු වැඩ මෙහෙමයි. ඒතකොට සියලු වැඩ වලින් තෘෂ්ණා සහිත වැඩ අයින් කරපුවාම කොච්චරක් මේ කෙරෙනව වැඩ වගේක්. ඒක අර තෘෂ්ණායලෝමෙන් නෙවෙයි. පෙට්‍රල් දාලා දුවන එක නෙවෙයි. ඉන්ධන නැතුව වෙන එකක්. ඒක සදාචල යන්ත්‍රයකින් සිද්ධ වෙනවා. චක්‍ර කරකවෙනවා. අන්න ඒ ටික බලන්න බෑ. ඒ ටික පේන වෙලාව තමයි අපිට නිදිමත වෙන වෙලාව කියන්නේ. කම්මැලි වෙන වෙලාව කියන්නේ. එපා වෙන වෙලාව කියලා කියන්නේ. බෙල්ල කඩා වැටෙනවයි කියලා කියන්නේ. ඔළුව කරකවෙනවයි කියලා කියන්නේ. භාවනා කරන්න නම් බෑ කියලා කියන්නේ. අන්නේ වගේ කිසි කමකට නැති වැඩ වගේක් සංසාරේ තියෙනවා. ඉනර්ට් වැඩ වගේක්. ඒ ටික මං හිතනවා ඒ සාධාරණව කියන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැත්නම් අරසකාරීව සතියින් ඉන්න කෙනාට පේනවා දවස කොච්චර තේරුමක් නැද්ද කියලා. මම කොච්චරක් විහිළුකාරයේද කියලා. තේරුමක් නැති දෙයක් මම ගෑණි ඉස්සරහා මම තේරුමක් ඇති කෙනෙක් බව පෙන්වන්න හදනවා. පොලිස් කාර්යය ඉස්සරහා මම තේරුමක් ඇති කෙනෙක් කියලා පෙන්වන්න හදනවා. ආර්ථිකයේ ඉස්සරහා සමාජික තත්ත්වයේ ඉස්සරහා දේශපාලන ඉස්සරහා මම පොරක් වෙන්න හදනවා. අයියා වෙන්න හදනවා. අක්කා වෙන්න හදනවා. දන්නවා ඒක නිකන් අමු නිකන් සෙල්ලංගයක් හැදිලා කියලා. ඉතින් එහෙම නැත්තම් මොකද්ද මේ නටන නාටකම? මේක නිකන් මේ වයින් කරපු යන්ත්‍රයක් බොනික්කේ දුවනවා වගේ දුවනවා. ඒක දකින්නකොට යෝගාවචරයන්ඩ වෙන ඒ සංගදිය හරිම විචිත්තයි. ඒක යෝගාවචර කියන්නේ හරිම කම්මැලි කිය. හරිම ඒකාකාරී කිය. හරිම එපා වෙනවා. මීට වැඩිය හොඳයි කාගේරි අරුවකට කුඹුරු කොටන එක මොන මගුලක්ද මේ කියලා හිතෙනවා. ඒකේ තියෙන මේ සංසාරය ඇති කරන හැටි, මනුස්සය ඇති කරන හැටි, තෘෂ්ණාව ඇති කරන හැටි, ඒක නැති වෙන එක මෙච්චර ලේසි නැතික තේරුම් ගන්න බැරි මේ කම්මැලිකම, නීරසකම, බය, අසරණ ගතිය, සීමාවක් පේන්නේ නැහැ. නිකන් සරුංගලේ නූල කඩලා ගියා වගේ වෙනවා. ඉතින් ඒක මේ සූත්‍රේ කියවෙන්නේ නැහැ. ඒක මේ නිකන් සාමාන්‍ය දෙබසක් යන්නේ කවුද මේ සත්වය ඇති කරන්නේ? සත්වය ඇති කරන්නේ තෘෂ්ණාව. ඉතින් අපි පේනවා නම් හැමතැනම තෘෂ්ණාව තියෙනවා කියලා හැමතැනම සත්‍යයි ඉන්නවා. එහෙනම් බුදුරජාණන්සේ ඒව ප්‍රකාශයක් මෙතන මේ ප්‍රාමාණික ප්‍රකාශයක් කරන්නේ තෘෂ්ණාව තියෙන තැන සත්‍යයි ඉන්නවා. ඉතින් ඒ තුන්වෙනි පදයට එනකොට ඕක තව ටිකක් විස්තර වෙනවා. ඒ ඇති කරගත්ත තෘෂ්ණාවෙන් ඇති කරගත්ත සත්‍යය මේ කතා කරන්නේ කවුද දුවන්නේ කියලා. මේ තෘෂ්ණාව මම කියාගන්න සත්‍යය මම කියාගන්න මේ හිත වලිගෙ ගිනි තිබ්බ හනුම වගේ වහලෙන් වහලට පැන ඒ වාලේ ගිනි තියා ප්‍රදේශම ගිනි තියනවා.
ඉතින් මේ දිවීමන තමයි වැඩි කරන්නේ ආර්ථික දියුණුවේ. මේ දිවීම තමයි වැඩි කරන්නේ සමාජික දියුණුවේ. මේ දිවීම තමයි වැඩි කරන්නේ දේශපාලන දියුණුවේ. ඉතින් ඒක තමයි පළවෙනි රෝගේ රටවල් කියලා කියන්නේ. තුන්වෙනි ලෝකේ රටවල් කියලා කියන්නේ. එහෙම නැත්නම් අරණ්‍ය ගම, නියම් ගම, නගරය, අගනගරය, රාජධානිය කියලා පැලැන්තියක් තියෙනවානේ. ඒ කැලේ ඔහම දියවමනක් නෑ. ඔය ඉතින් ඔය ටිකක් දුවනවා වලිගේ මේ සතෙක් අල්ලගන්න ඊට පස්සේ ඔව් පිඹුරෙක් සතෙක් අල්ලගත්තාම කාපුවාම දවස් 7ක් බුදිනවා. ආයෙක ඉන්නවා මරුණ හේරුමක් නෑ. ඒ ගිහිල්ලා බින්ගයක් ඇතුළට ගිහිල්ලා බුදින පිඹුරෙක් එළියට ගන්න ගියාම අලපිත්තක් වගේ. හෙල්ලෙන්නෙත් නෑ පෙරලෙන්නෙත් නෑ කණින් ඇදගෙන එන්න පුළුවන්. අවුව වැටිච්ච ගමන් පිඹුර වෙනවා. ඒ පිඹුර මේ මැරිලා ඒවා උන්ගේ හැම හරි ගණන්. ඒක නිසා කැලිය ඇදෙන පිඹුරන්න තමයි ඔය ඉල්ලුම තියෙන. ඊට පස්සේ හැම ගහලා හැම විකුණනවා. ඒ ව්‍යාපාරයේ පිළිබඳව විස්තර සපයන ජාත්‍යන්තර සංග්‍රහයක මේ ගමේ කොල්ලෝ එකතු වෙලා ඒ පිඹුරන් දඩයන් කරන හැටි පෙන්නවා. පන්දම පත්තු කරන උබුදියගෙන ඉඳන් ගිහලා වලිගෙන් ඇදගෙන එනවා. ආයෙ මොකද බර විතරමයි ප්‍රශ්න තියෙන්නේ. ඒක එළියට ගත්ත ගමන් පිඹුරා වෙනවා. ඊට පස්සේ බෙල්ල ළඟින් රාමුවට කපලා කුඤ්ඤ දෙකක් ගහලා ගහනවා පොළොවට. ගහවට පිඹුර ඇදිලා යනවා හැම තියලා. හරිම ලක්ෂණයි. ඒ හැම තමයි උඟක් ගණන් ඔය මේ පුරංගනාවන් ඔය මේ පටියට ගන්නේ අර මේ ගන්නේ පිඹුරු හැම තමයි. අර පිඹුර අන්තිමට සැමන් මත්ස්‍යා වාගේ එළියට එනවා. ඌ විසින්ම හැම ගලවගෙන එළියට එනවා. ඉතින් ඒ වගේ මේ සත්වයා ආහාර ගත්තට පස්සේ සෑහෙන කාලයක් බුදිනවා. ඒකට කැමති නැහැ දේශපාලනඥයා. ඒකට කැමති නැහැ ආර්ථික විශේෂඥයා. ඒකට කැමති නැහැ සමාජ විශේෂඥයා. කියන දූපිය කියලා වල්ගේ ගිනි බහනුම වගේ දූපන් අම්මා. ඉතින් ඕක තමයි දිනුව කියලා මනින්නේ. ඉතින් මේකට සරුවචනාංශේ විතක්ක සංඨාන සූත්‍රයේ පෙන්වනවා මේ විතක්ක දුවන එක, වචන දුවන එක, හිත දුවන එක කියන එක, කය දුවන වචන හිත කය කියන තුනෙන් කය දුවමන පොඩ්ඩක් නතර කරන්න කියනවා. ඒකත් හරි අමාරුයි. ඒකයි අපිට පරියන්කේ අමාරු. අපි ටිකක් කැමති සක්මණට මොකද ඒ ටිකක් දුවමන තියෙනවානේ. ඊට පස්සේ සක්මණෙන් එහාට ගිහිල්ලා එදිනෙදා වැඩ කරනකොට සමහරව ඇත්තන්ට සතිය පිටවන්න පුළුවන් කියලා කියනවා. සමහරත්තු කියන එක සතියට බාධාවක් කියලා කිසිේ නමුත් විතක්ක සංඨාන සූත්‍රයේ මතක් කරලා කියනවා මේ කය දුවන කය පොඩ්ඩක් ඇවිදලා බලන්නකෝ දුවන වෙනකොට. ඊට පස්සේ මේ ඇවිදිනවා වෙනුවට හිටගෙන ඉඳලා බලන්නකෝ. හිටගෙන ඉන්නවා වෙනුවට නිකන් ඉඳගෙන ඉඳලා බලන්නකෝ. ඉඳගෙන ඉන්න කය හොවන්නකෝ. නිදි කරවන්නකෝ. ඒත් වචන දුවනවා. ඒත් හිත දුවනවා. හැබැයි ඉතින් බුදුරජාණන්සේ දීර්ඝ සංසාරේ පළපුරුද්දෙන් කියනවාට දුවන හිතත් එක්ක තියෙන දුවන කයත් එක්ක තියෙන හිතට වඩා එකතෙන් වෙලා නතර වෙලා බෙල්ලෙන් බල්ලලාගෙන ගමන් නතර වෙච්ච හිතේ විතක්ක අඩුයි කියලා. දුවන ගතිය අඩුයි. ඒකත් අනුන් අපිට විලංගු ගහලා නැත කරනට වැඩිය තමා විසින්ම මේ දුවන කය පරිේශණයකට ආර්ය පරිේශණයකට තැම්පත් කරලා ඒ දිහා බලාන හිටියොත් නැත්නම් මොනවද දෙන විතක්ක මොනවද දෙන ප්‍රපංච කියලා බැලුවොත් ඒකේ තියෙන යම් කිසි ප්‍රමාණයක කීකරු වෙන ගතියක්. ඒක සාමාන්‍ය මේ පුද්ගලයාට තේරෙන ගොඩාක් කල් යනවා. ඒ නිසා කාලයක් ඉගෙනන බුදුන් අදහන්න වෙනවා. නමුත් තැම්පත් කරගන්න පුළුවන් නම් හිත හැබැයි මේ කවුරුත් කිව්වටවත් චෝදනා පත්‍රයක් දීලවත් නෙවෙයි Tamanda හිතලා තැම්පත් කරගන්න. ඉතින් එතකොට පේනවා විතක්ක වගේම විතක්ක ਵਿਚාර කියලා කියන්නේ මේ කතා කිරීමට හදාළ වෙන දොඩමලු ගතිය. දොඩමලු ගතියේ ආරම්භයේ ඊටසේ යටින් තියෙන හිත. මෙන්න මේ වගේ මේ තැම්පත් වීමට විතක්ක සංඨාන කියලා කියනවා. කියනතර විතක්ක ඨාන කියලා. විතක්ක ස්ථානගත කරන දුවන්න දෙන්නේ නැහැ. සංඨාන කියලා කියන්නේ හාත්පසින්ම ස්ථාපිත කරනවා. එන්නේ ඨානිය තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. සතියෙන් හිත මේ දුවන හිතත් එක්ක සතිය පිහිටවලා, ඇවිදින හිතත් එක්ක සතිය පිහිටවලා, ඉඳගෙන ඉන්න හිතත් එක්ක සතිය පිහිටවලා බලනවා. මේකෙදී කොතනදීද මේ හිත ස්ථානගත වෙන්නේ නැත්නම් මණ්ඩි මිදෙන්නේ? කොතනද බරු බහින්නේ? කොතනද මුල් බහින්නේ කියලා බලනවා. බලලා ඉස්සල්ලාම මේ විධාවනය වෙන මිනිස්යාගේ මූලික ක්‍රියා වචන
අපි ශික්ෂණීය මාර්ගයෙන් සීල ශික්ෂා කියන්නේ එච්චරයි. කාය වචන දෙකේ හික්මවීම. කරලා අර විතක්ක ටික එහෙම නැත්නම් කියන විතක්ක කියන ටික පැටලෙනවා. මොකද ඒක වචෙන්ටත් සම්බන්ධයි හිතටත් සම්බන්ධ නිසා. ඊට පස්සේ මේ චින්තනය, කල්පනාව, විතක්ක, හිතවිලි, ප්‍රපංච, ඇතුළත කතාව කියන මේ දේවල් පොඩ්ඩක් නතර වෙන හැටි බලනකොට ඔන්න සතියපට්ඨානෙ වෙනවා. සතිපට්ඨානෙ වෙනවා. ඒතර දිවීමට සාපේක්ෂ ප ဋ ාණයක් තමයි මෙතන කතා කරන්නේ. එතකොට ඔක ටික අහුරස් වෙනවා. දුවන හිතද වීරියවන්ත නැත්නම් එක තැනකට නතර වෙලා තියෙන හිතද වීරියවන්ත කියලා. ඉතින් ඕන කෙනෙක් දන්නවා මේ දුවවන්නනේ බලන්නේ අපි ළමයි. අපි දුවන්නේ බලන්නේ රට. අපි මේ බ්‍රේක් dance නේ ඉගෙන ගන්න හදන්නේ. එහෙම නැත්නම් පොප් මියුසික් නේ. එහෙම නැත්නම් ජෑස් මියුසික් නේ. බ්‍රේක් dance නේ. උඩරට නැටුම් පාතර නැටුම් කියලා ඉතින් නටවන්නේ ඕකනේ. ඉතින් ඒකයි මේ නතර වෙලා වැඩක් කරගන්න බැරි බබ්බන ළමයෙක් වගේ ඔය බකන් නිලාගෙන ඉන්න ළමයෙකුයි ගත්තාම අපි කාටද කැමති? අපි කැමති දඟලලා කියලා ඉන්න ළමයාට. නමුත් ඒ ළමයාට අර බම්මන ළමයෙක් වාගේ බකන් නිලාගෙන ඉන්න පුළුවන් හැකියාවක් නැහැ කියනකොට ඒ ළමයා කමුරන් ළමෙක් බාටපත් වෙනවා. මොකද ඒ ළමයා ඒ කරන ගමන් ව්‍යායාම කරලා ගිහිල්ලා නතර වෙන්නත් බලනවනම් අපිට මේ නතර වීම සහ දිවීම කියන දෙක අතරමැද මොකද්ද මධ්‍යම ප්‍රතිපදාවක් කතා කරනවා. මේ සූත්‍රය කතා කරන්නේ මේ සූත්‍රයේ කියලා තියෙන මේ දිවීමක් තියෙනවා. ඒක තමයි අර උපන්න සත්‍යයේ හැටි. සත්‍යයක් ඉපදුනාට නලියනවා. සත්ත්ව කියලා කියන්නේ ප්‍රාණ කියලා කියන්නේ පණ කියලා කියන්නේ නලියනවා. ඔය ඉස්සර අපේ ක්‍රමයේ හැටියට කටේ මොකාවේසෙන්නියා දත්තෑ යාවේසෙන්නියා කියලා නේ කියන්නේ. ඉතින් ඕකට බේත් බඳිනවා බැඳලි වල බුලත් කොලේට කෙල ගහන්න කියනවා. කෙල ගැහුවට පස්සේ බුලත් කොලේ කෙල ටික නලියනවනම් කියනවා දත්පණුව එළියට වැටලා කියලා. කියන්නේ පේන්නේ නැහැ. දතේ මොකා දත්තෑ මේ දත්පණුව පේන්නේ නැහැ. නමුත් දතපණුව පේන්නේ ඒ බේත් වර්ගයක් තියෙනවා ඒව කාලා ඒකට හුඟක් කෙල උනනවා. ඉනුවට පස්සේ බුලත් කෙලයකට කෙල ගහපුවාම කොලේ නලියනවනම් ඒ බුලත් කෙල නලියන අන්න පණුව ඇවිල්ලා. විස බීජය ඇවිල්ලායි කියලා. ඇත්තද නැද්දද කියන්න දන්නේ. කෙසේ නමුත් පණ කියන්නේ නලියනවා. මැරලාද කියලා බලන නලියනවයින් තමයි. නලියනවා කියන්නේ දුවනවා. ඉතින් වැඩිම දුවනවා. සත්වයා කියලා කිව්වොත් එක තැනක හිටියොත් පුදුමයි. නලියනවා. ඉතින් මේ దేవතාව අහනවා කවුද මේ දුවන්නේ කියලා. හිත තියෙන තාක් දුවන. අපි කියනවා නම් හිත මගේ හිත කියනවා මේ හිත නතර කරනකට යහන්න කියලා එච්චර පචයක්, එච්චර මුසාවක්, එච්චර මෝඩකමක් ඇත්තේ නැහැ. හිතට කවදාකවත් ඕනේ නැහැ නතර වෙන්න. කවුරු හරි කියනවනම් අනේ මට කොහොම හරි කියලා දෙන්න හිත නතර කරන්න හැටි කියලා ඒක තන්නේ කරම මිත්‍යා දෘෂ්ටියක්. භාවනා පිස්සුවක් ඒක. දැනගන්න ඕනේ එහෙම කියන්නේ හිත තන්නේ කර බොරුව. හරිට වෛශ්‍යාවත් තමන්ගේ පුරුෂයාට කියනවා මම හරි ආසයි තනියෙන් ඉන්න මේ ඔයත් ගෙදර නැතිලා මට හරි ෂෝක් කියලා. ඉතින් මනුස්සයත් හිතනවා අප්පා මේ ගෑණි භාවනා කරනවා වෙන්න ඇති. ඒක නිසා වෙන්න ඇති මේ ඉන්නේ කියලා නෑ. එයා එහෙම කියන්නේ වෙන අදහසකට. ඒ මර නාටකමක් තියෙනවා මට මතක නෑ මොකද්ද කියලා. ඒ පුරුෂයා ඒ වගේ මේ තනි වෙන්න කැමති වෙනවා. තනි වෙන්න කැමතිලා කියනවා මම මේ භාවනාවට යනවා පැය 7ක භාවනාවක්. මම ඔළුවේ ඉඳලා සුදු රෙද්දක් වහගෙන කාමරය ඇතුලේ ඉන්නවා. ඔයා එන්න එපා. ගෙදර දොර අසද්ද කරන්න එපා. අරකයි මේකයි කියලා අරු කාමරය ඇතුළට ගිහිල්ලා ගෙදර වැඩ කාරට කියනවා ඔබ වාඩිවම මම රෙද්දෙන් වහන්නම් කියලා ඌ යනවා ඌට යන්න ඕනේ දැන්. ඊළ පැය 7කට පස්සේ ඇවිල්ලා බලනකොට අර මනුස්සයයි කියලා මූ ඇවිල්ලත් වාඩි වෙලා ඉනවා. ඉතින් වයිෆ්ට පේනවා දැන් ඉතින් පළවෙනි ධ්‍යානෙවත් ලැබලා ඇති අප්පා පැය 7ක් එක තැනක වාඩි වෙලා ඉඳලා සුදු රෙද්දෙන් වාගෙන. ඊට අතරමැද හොර ගෑණි වහන්නයි යන්නේ. ඉතින් අන්නේ වගේ මේ දිවමනේ සහ නතර වීමේ ගේමක් තමයි ඔය মালටිනේෂනල් කම්පැනිස් ගහන්නේ. মালටි බිලියන් කම්පැනි සහ ඒ කාටිය ගහන දිවමනේ පෙන්නනවා නිකන්. ඒගොල්ලෝ නිකන් අපි නිකන් නතර කරන්න වගේ බෙහෙත් හදලා දීලා තියෙනවා. නතර කරන්න වගේ සුපයාන වාහන හදලා දීලා තියෙනවා. නේ අම්මේ බුදුහාමුදුරන්ට වැඩි කල්පනා කරනවා. උදේ හැන්දෑවේ කල්පනා කරනවා. අලුත් මොඩල්ස් හදනවා. අලුත් බෙහෙත් හොයනවා. මොකද මේ අපි නතර කරවන්න. නෑ පොකට් එකට ගහන්නයි සෙල්ලම තියෙන්නේ. ඒක මේ දෙයියෝ මෙතන කතා කරන්නේ නෑ. බුදුජානනාංශේ කතා කරන්නේත් නෑ. නමුත් බුදුරජාණන් සඳහන් කරනවා හිතින් යමක් හැදුවනම් දුවපන් අම්මා. හිත කිව්වනම් කාට හරි මට නතර වෙන්න ඕන කියලා එච්චර පචයක්, එච්චර විහිළුවක්, එච්චර හාස්‍යයක් ලෝකේ නෑ.
හිත කියන එක දන්නේ නැහැ. ඒ නිසා අපි ඇස් දෙක වහලා හිත ගෙනියන්න ඕනේ. ඒක තමයි ප්‍රතිපදා කියන්නේ. ඒක තමයි මේ තේරවාදයේ নানা ආකාර උපක්‍රම මාර්ගෙන් ටිකක් දුවනවා, ආයනතර කරනවා, එක ටිකක් දුවනවා, ආයනතර කරනවා, රත්තරන සුද්ධ කරන රමකරුවා ගින්නේ දානවා, වතුරේ දානවා, ගින්නේ දානවා, වතුර දානවා. ඔක දෙන්න ඕනේ කන්ට්‍රඩික්ෂන් එකක්ම දෙන්න ඕනේ. උරස් පරස් එක්කමයි ওই වැඩේ කරන්න. මොකද හිතත් කියන අප්පිය මං හරි ආසයි නතරලා ඉන්න අම්මේ බලන්නකෝ ඒකේ සැප බලන්නකෝ ඒක උච්චර සුන්දරද මාත් හරි ආසයි මේ අනුරාධපුරේ මාමේ වුණාට ගිහිල්ලා බුදු පිළිම ඉස්සරහට ගියාම නිකම්ම සමාධිගත වෙනවා. අම්මෝ ඉන්දියාවට ගියාම නිකම්ම සමාධිගත වෙනවා. ටූරිසම් කරන කට්ටිය හරිම කැමති. මේ හදලා මේ සමාධිගත කරන්න. මේ පොකට් එකට ගහන්න කරන වැඩ. ඉතින් දුවන හිත තියෙන තාක්කල් දුවනවා. ඒ නිසා හිත කියන විදියට කියලා නිවන් දකින්න කියන එක කරන්න බෑ. ඒ වෙන ඇයි මේ බණ අහන්නේ? ඇයි මේ බණ කියන්නේ? ඇයි මේ ශාසනයක් තියෙන්නේ? ඇයි මේ පැවිද්දක් තියෙන්නේ? ඇයි බුද්ධ ධම්ම සංඝ තියෙන්නේ? බුදු ජානනාංශ මේ දේවතාව ඇහුවට දේවතාවට උත්තරේ දුන්නට හැබැයි ඒකේ නොකිය කියවෙන කොටසක් තියෙනවා. හිත තියෙන තාක්කල් දුවනවා. විතක්ක සංඨාන වෙන්නේ නැහැ. විතක්ක ඇවිද්ද වුණා. අපි දරුවන්ට කරන හරියක් කරන්නේ ඇවිද්දනකේ සාපේ තමයි දෙමව්පියන්ට නිවන් දකින්න නොලැබෙන්නේ. ගුරුවරු කරන හරියක් කරන්නේ ළමයි නටවන එක. විනෝ නාට්‍ය කණ්ඩායමක් හදලා කෙල්ලෝ නටවන එකේ දෝෂයක් නැහැ කියලානේ නටවන්නේ. අනික් සේරම වගේ කියන්න ඕන. මේ ඉපදින දරුවෝ මගේ කියාගෙන උන් නටවනවා. මේ පන්තියේ ළමයිට මට ethical rights ඉනවා මේ ළමයි එක වැඩ කරන්න කියලා කිසි කෙනෙකුට ළමයි අත ගන්න බෑ අපිට විතරයි පුළුවන් කියලා අර ළමයි නටවනවා. ඉතින් හැම ගුරුවරුන්ගේ 86%කට මොලේ නරක වෙලා. මානසික අසහන ස්වභාවිකයිනේ. දෙමව්පියෝ නම් 100%ක්ම ළමයි අතහැරලා. පුංචි පන්ති වල හැබෑම හොරතල් කොයින්ද මේ පොඩි නෑදෑයෝ උදෙන්ම පාසල් ගෙනවිත්තරලුව ඒ පොඩි උන්ගේ දෙමව්පියෝ ඊට පස්සේ පිස්සු කෙලිනවා. ටීචර්ට බාර දෙනවා. බාර දීලා ආණ්ඩුවට දොස් කියනවා. එතන මොන්ටිසෝරි පන්තියට ඩෙන්ටිටි කාඩ් එකක් ගාලා ළමයට යුනිෆෝම් එකක් දාලා ගිහිල්ලා උන් ඒකටන ලොක් කරලා දෙමව්පියෝ කාමීත්‍යචාරය හැතිරෙනවා. ඉතින් මෙතන ඉන්න ලොකු ටීචර් ඔය තියෙන හැම ප්‍රෝග්‍රෑම් එකකටම එනවා. ඉස්සර හිටියේ කොල්ලෝ ඉස්කෝලේක දැන් ඉන්නේ මිශ්‍ර ඉස්කෝලේක කියනවා ස්වාමීන් වහන්සේ මේ කොවිඩ් ඇදිච්චාම ළමයි ගෙන්න ගත්තාම ලෙඩ වෙච්චාම බුදිය ගන්න තරක් නැහැ ඇඳක් හොයලා දෙන්නයි කියලා. අනේ මේ ළමයින්ට අපිට කම්පියුටරයක් කැඩිච්චයක් හරි ගෙනත් දෙන්න ස්වාමීන් පෙන්නන්න. අපිට කම්පියුටර් ටීචර් කෙනෙක් හිටියට කම්පියුටරයක් නැහැ. මේ අත හොදාගන්න බේසන් ටිකක් හදලා දෙයි. ඒගොල්ලෝ කියනවලු ටීචර් කරගන්නයි කියලා. මම ඔබ වහන්සේ ඉල්ලන එක හොඳ නැහැ. අපි කාට කියන්නේ ස්වාමීන් වහන්සේ? මම කව මට කියන්න එපා. පල්ලේ කන්තරුට කියලා පුළුවන් හරියක් කරගන්න මට පැවිද්දෙක් වශයෙන් ඒව කරන්න බෑ. කරගෙන යන්න කියලා කියනවා සාංශ හොඳම ගණන් දක්ෂ ළමයාට මම ගණන් 3-4ක් දුන්නා. ඒ ළමයා ගණන් දැකපු ගමන් බය වෙලා මේ ගණන් හදා ගන්න බැරි වුණා. පස්සේ මම ළඟ ඉඳලා ළමයට කියලා දුන්නා. මේමයි දුවේකට බය වෙන්න දෙයක් නැහැ. ඔයාලගේ හැකියාව තියෙනවා මෙන්න මේ ගණන් තුන හදවසේ ගෙදර ගිහලා කරලා ඉන්නේ කියලා. ඉතින් ඒ ළමයා ගෙදරයි ඉස්කෝලේ ගණන් වලට බුදුම බයක් තියෙන. හැබැයි හැකියාව තියෙනවා. ස්වාමීන් වහන්සේට කියන්නේ ළමයි කොණ්ඩේ පීරන්න ඕනේ මම. ඇඳුම් හොදලා දෙන්න ඕනේ මම. දෙමාපියන්ට වෙලාවක් නැහැ. මොකද හේතුව? ඒ දෙමාපියොත් හැදිලා තියෙන ආතතිය යටතේ. පුංචි වයසේදී ළමයි හම්බ වෙලා ඒගොල්ලෝ තාම ළමයාට හම්බ කරනවා. ඒගොල්ලෝ ඉන්නේ ආතතියේ. ඒගොල්ලන්ගේ දෙමාපියොත් ඉඳලා තියෙන ආතතියක. ඉතින් අපි මේ ඔක්කොම දරාගෙන මේ ළමයේ ශිෂ්‍යත්වයට ඇරියට පස්සේ ළමයා ගමේ ඉස්කෝලේ අතහැරලා එතෙන්ට යනවා. ඊට පස්සේ ඒ ළමයට මතක නැහැ ගමේ තාත්තේ. පේල් වෙච්ච ළමයි ටික තමයි අපිට ඉතුරු වෙන්නේ. ඉතින් මේ දුප්පත් ඉස්කෝලේක ඒ ගුරු මාතාවක් ඒ ගන්න බර රජේ සලකනවද නැද්ද මන් දන්නේ නැහැ. සලකනවා නම් ස්ට්‍රයික් කරන්න බෑනේ. දැන් මම වුණත් බැන තමයි හිටියේ. නමුත් සතිපාසල නිසා ගුරුවරු දැන් මයිත් එක්ක සම්බන්ධ වෙලා සමහර ගුරු ඇත්තටම බොක්කෙම ළමයින්ට ආදරේ. මොකද දෙමව්පියෝ ඒ තරමටම ළමයි අතහැරලා. වැඩි හිටියන්ගේ නොපනත්කම් වල වන්දි ගෙවන්නේ පොඩි දරුවෝ. උන්ගේ හිතවල තව මේ වගේ මොන දේවල් ලියවි ඇතිදෝ. උන් කියන්නේ කියන්න බෑ. උති ගෙදර පුරාවට අම්මයි තාත්තයි දුරාචාරය හැසිරෙනවා. කඩප්පුලි කම්මයි කරන්නේ. ඒ දරුවෝ ඒව දිහා බලන් ඉන්නවනේ. මෙහි ඉස්කෝලේ ආපුවාම සදාචාරය උගන්වනවා. ඒ ගුරුවරුන් ගාව සදාචාරයක් නැටයි කෝට් දාගෙන ඇවිල්ලා මහත් එක් වගේ පෙනී හිටනවා ඩෙස්ක් එකේ ඉස්සරහා. චරිතයක් පෙන්වන්නේ නැහැ.
ඒකල දෙමාපියන්ට බනින්න තමයි උගන්වන්නේ ඉස්කෝලේ. උන්ගේ ඉල දෙමාපියන්ට බයිනවා. තාත්තට පිස්තෝලයක් ගෙනත් දීපන් කියලා තාත්තට පපුවට තියලා තමයි එල්ලේ ගන්න එක. අම්මට බැනලා තමයි ටැබ් එකට ආදරය කරන්නේ. ඉතින් අම්මලා තාත්තලා ටීචර්ට කියනවා බලන්නකෝ අපේ ළමයා මේ ටැබ් එකට ආදරය කරනවනේ මට වැඩිය. අපේ දරුවා තුවක්කුව අරගත්තාම මට එල්ල කරලා තමයි මේ එම් එක ගන්නෙ. ඉතින් කවුද තුවක්ක ගෙනත් දුන්නේ නම් මම්ම තමයි. සෑහෙන දවස් දෙක තුනක් ඕවර් ටයිම් කරලා තමයි තුවක්කුවක් ගෙනත් දුන්නේ. ඒක එල්ල කරන්නේ මටම තමයි. හදලා දෙන්න බැරිද කියලා. ඉතින් දෙමාපියොත් කරෑරලා 100%ක්ම කරෑරලා. ඒකට අවුරුදු 200ක් වයි කියන්න ඕනේ. දැන් ඒක ගුරුවරයාට ගිහලා ඉතින් ගුරුවරුන්ගේ 86% ආතතිය. දැන් අපි මේ සතිපාසලෙන් අතර දැම්මට පස්සේ අපිට ළමයිත් නැහැ. ගුරුවරුත් නෙවෙයි. අපිට දැන් ප්‍රශ්න තේරෙනවා මේ එක්කෙනෙකුටවත් මේ හිතෙන් දේන ලනු ටික, හිතෙන් ගෙනල්ලා දෙන මේ හීන ටික, හිතෙන් ගෙනල්ලා දෙන මේ ප්‍රොජෙක්ට්ස් 100%ක්ම පිස්සු බව තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති බවට හොඳම නිදර්ශනය තමයි අද තියෙන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා විශාල දෙයක් තියෙනවා. මේ කම්පියුටරෙන් හදලා දෙන කම්පියුටරෙන් දෙන දත්ත සමීකරණ සහරි අපිට වැඩි දක්ෂයි කියලා. ඒ තරම්ම අමනයිනේ මනුස්සයා. ඒ තරම්ම අමනයිනේ මනුස්සයා මේ කම්පියුටරට වැඩි තමන්ගේ මොලෙන් හදතෑගේ මොලෙන් තමයි කම්පියුටරය හදන්නේ. ඒක දැන් කම්පියුටරට 16ක් වෙලා. රාජ්‍ය තන්ත්‍ර වැඩ කරනවා, ආර්ථික වැඩ කරනවා, දේශපාලන වැඩ කරනවා. අපිට තොරතුරක් ඕන නම් කම්පියුටර් තමයි දෙන්නේ. ඉතින් හොන්දටම හිතුවක්කාර කෙල්ලෙක් හිටියලු මොනම දෙයක්වත් කිව්වට අහන්නේ නැතිලු. ඉතින් අම්මා ඔක්කොම හදලා දෙනවා, සපත්තු පුත්තු වාරි ගතලා දෙනවා, ඇඳුම් මැදලා ඔක්කොම කරලා කතා කරලා දුවේ ඔහොම කරන්න එපා. ඔයාගේ වැඩ ටික කරගන්න. යම් මෙහෙකින් මම නැතුණා මොකද කරන්න කියලා. මම Google search කරනවා කිව්වලු අම්මා නැතිච්චා මොකද කරන්න කියලා. ඒකට කියයි Google එලි. ඌ ඒක දන්නවා. අම්මා නැතිච්චා මොකද කරන්න කියලා සිරිගෙන් අහනවා. ඌ කියනවානේ. ඉතින් අම්මා නැති වෙනකන් තමයි බලන්නේ. මෙන්න අපි හදන දරු. ඔන්න අපි අරන් දෙන කම්පියුටර්. ඔව්ව තිබුණ නැති කාලේ හිත ගන්න අපි ඇඟිලි ගණන් කරලා ඉගෙන ගත්ත අපිට මේක තේරෙනවා. මම හිතන්නේ මේ දෙයියොත් ඒ වගේ කම්පියුටර් එන්නේ ඉස්සලා කාලේ දෙයියෙක් වෙන්න ඕන. නැත්නම් මේ වගේ නිකන් ප්‍රශ්න නැහැ නේ බුදුහාමුදුරන්ගේ. ඔය ප්‍රශ්න තියෙන්නේ බුදුරජාණන්සේ ගැළපෙන උත්තරේ දෙනවා. මේ හිත තමයි ධාවනය කරවන්නේ. අපි මේ හිත සතුටු කරන්න හදන. ඉතින් සතුටු වෙච්ච හිතකින් නිවන් ලබන්න පුළුවන්ද? හිත සතුටු කරලා තමන්ගේ අභිවෘද්ධියක් හිතසුවක් අත්ත කුසලයක් ලැබෙයිද? හිත කිව්වොත් මේක අත්ත කුසලිය අභිවෘද්ධිය කියලා ඒකද ඇත්ත අභිවෘද්ධිය කැළම නැත. හිත දුන්නොත් ලනුවක්. ඉතින් හිත සන්තෝෂ කරනද එවනේ මගේ වයිෆ් ගෙත් හිත සන්තෝෂ කරනද දෙනවා, කෙල්ලගෙත් හිත සන්තෝෂ කරනද දෙනවා, අම්මගේ තායි අනේ අම්මාට කියන්න හිතන වෙලාවට යකෝ උඹටවත් ඉන්නකම් මේ හිත සන්තෝෂ කරන්න බැරුව තියේදී මේ බෙටර් හාෆ් එකේ හිත සන්තෝෂ කියලා කියන කුමන කතාවද? ඒගොල්ලෝ අන්තිමට දික්කසා දෙකින් තමයි ඉවර වෙන්නේ. වැලන්ටයින් ඩේට් එකෙන් පටන් ගන්නවා, දික්කසාදින් අමාර කරනවා. ඉතින් මේකනේ දෙමාපියන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ. අර ඔය සුදු අහමුසොත් කියනවා පිටරටවල හරිය උනන්දුයි ළමයි දහම් පාසල් යවන්න. දෙමාපියෝ ගිහිල්ලා ළමයා පැය 4ම තියාගෙන දහම් පාසලේ දෙමාපියොත් ඉඳගෙන එනවා. කියන්නේ මේ උගන්නන කට්ටිය ඔක්කොම PhD ගත්ත කට්ටිය ප්‍රින්සිපල්ස්ලා ලංකාවෙන් ගිහලා සුපිරි කරනවා. හැබැයි නිකමට හරි ගිහිල්ලා දහම් පාසලට ඕ ගුරුරෙකුට ඕ දෙමාපියන්ට සත්‍ය පුරුදු කරන්න කියලා ආපෝ එපයි කියනවා. ඒක නම් කරන්න යන්න දෙන්නේ අපි උවම හරි තමයි පැය 3ක් ළමයි කියන්නේ අපිත් ඒකට ගිහලා ඒකම ගත කරනවා. ඒක නම් කරන්න බෑ. ඒ කීප දෙනෙක් බලලා තිනේ ඇයි මේ ඉස්කෝලේ යවන්නේ? දහම් පාසල යවන්නේ ඇයි? නිවන් දකින්න නෙවෙයි. ඒකට පුදුම බයයි. අඩු ගානේ සතිය පිටිනන්න බයයි. ඇයි? මේ සිංහල කෙල්ලෙක් සිංහල කොල්ලෙක් බඳිනවා දකින්න ඕන එකමලු දහම් පාසල හරි. මොකද සිංහල කෙල්ලෝ කැමැතිම නැතුළු සිංහල කොල්ල බඳින්න නීති දාන වැඩි කියලා. උන් බඳින්නේ දික්කසාද වෙච්ච සුද්දෝ. උන් හරි කැමති නේ අලුත් කෙල්ලෝ බඳින්න. ඒ බැඳපු දවසේ ඉඳලා කචල්. ඉතින් අම්මලා තාත්තලා හරිය කැමති සිංහල කොල්ලෙකුට ලව්ව පට්ටි දම්වා ගන්න. ඒකට තමයි දහම් පාසල තියෙන්නේ. පුදුම සංවිධානයක් තියෙනවා. නිකමට හරි ගිහිල්ලා දහම් පාසලේ සතිය උගන්වනවා කිව්වොත් මේ ඕන් නැති දේවල් මෙහෙට ගේන්න එපා. භාවනා ගේන්න එපයි කියලා. දෙමාපියොත් කැමති නැහැ. දහම් පාසලේ සර්රුත් කැමති සර් කියන මොකක් කරාට ප්‍රින්සිපල් කෙනෙක්, හාමුදුර කෙනෙක්, ස්ටාෆ් එකත් කැමති නැහැ. ඉතින් මේකෙන් පේනවා මේ ඔක්කොම පද්ධතිය හදලා තියෙන්නේ මොකටද කියලා. ඒ කියන්නේ අපේ කළු කෙල්ලෝ සුද්දන්න කැමති හේතුව මොකක්වත් නෙවෙයි කාන්තායිතින් දිනා ගන්න ලේසි පුරුෂයා සුද්දෙක් නම්. කොල්ලන්ගේ නම් ඕකේ ගාණක් නැහැ. මේ සාමාන්‍යයෙන් ඒ රටේ සුද්ධියෝ කිල්ලෝ ඊටාම සුලබයි. කොල්ලෙකුට බේරලාම ඉන්න බෑ.
මේ රටවල් නම් කෙල්ලෙකුට බේරලා ඉන්න බෑ කියලා නේ තියෙන්නේ. ඒ රටවල එහෙම නේ කොල්ලෙකුට තමයි බේරලා ඉන්න බෑ. හැන්දෑවේ 4-5 වුණා නම් මුළු වීදියේම කෙල්ලන්ගෙන් තමයි බේරලා තියෙන්නේ. බියර් කෑන් එකක් අතේ තියාගත්ත සෙල්ලම් කරන කොල්ලෙක් ගියොත් විනාසයි. ඔය තමයි ඔය අපි කියන ඔය දියුණු සම්මත ලෝකෙ මෙහෙන් ගිය කෙනෙක් හිටියා ජොබ් එකක් නැතිකමට ආමියකට බැඳිලා. ආමියකේ ගියේ කෙනෙක් ජොබ් එකක් නැතිකමට ඒ රටට ගියාට පස්සේ එයා සිකියුරිටි සර්විස් එකට ගිහිල්ලා තියෙනවා. රෑ 10ට වාහනයක් අරන් ගිහලා අර බීලා හෙළුවෙන් පාරේ වැටලා ඉන්න කෙල්ලෝ එකතු කරන ඇවිල්ලා ඒගොල්ලෝ මඩමක දානවා. මේ කෝච් ස්ටේෂන් වගේ ආවරණය කරලා තිනවා සීතල නෑ අනිත් අඟුල ඉන්න බෑ. ඒ වගේ ගණ්ඩ දෙයක් නතුරු බීපු බෝතලුයි බියර් කෑනුයි කොල්ලෝ කෙල්ලුයි දපලා ඉන්නවලු ගිහිල්ලා දාලා දීමපෙන් ටෙලිෆෝන් කරලා කියනවා අන්න දරුවා ඉන්නවා ගෙනියන්න මෙච්චර ගාණක් ගෙවන්න කියලා. ඉන් දවස් දෙකකින් මට ජොබ් එකේ පා වුණා. අපේ දරුවොත් මෙතෙන්ට නේ යන්නේ. මොකද ඒගොල්ලෝ ඇසු කරන්නේ ඒගොල්ලනේ. ඉතින් කට්ටිය කියලා තියෙනවා මචං එහෙමනම් උඹට රස්සාවක් කරන්න බෑ. ඔක් කාගෙන හිටපන්. ඒතර ඩොලර් හම්බ වෙයි. හැබැයි හිතට නම් හම්බෙන්නේ ওই ටික තමයි කියලා. මේ ගමකින් ගිය කොල්ලෙක්. ඉතින් මං ගියාට පස්සේ මට සුබෝධාරම ලොකු සාංශ කිව්වා ඔබ වහන්සේ ඇවිල්ලා පළවෙනි සැරේ මාස 3ක් හිටිය ඔයිට වැඩිය ඉන්නත් එපා. හැබැයි මාස 3ක් ඉන්න නැතුව මේ ගේම දකින්නත් බෑ කියලා. ඒ පිටරටවල් ගියාට තියෙන කල්චරල් ෂොක් එක. ඒ කටින් දකින්න තියෙන මේ හිත අවුස්සන්න දීමෝපිය වැඩ කරන හැටි රට වැඩ කරන හැටි ඒ තියෙන මිෂනරි වර්ක් වැඩ කරන හැටි ළමයි හරි කැමැති. ඉතින් සරුංගලේ නූල කඩලා ගියා වගේ යනවා. ඉතින් දීමෝපියට කල්පනා අපේ දීමෝපිය දිහා බලනකොට ඒගොල්ලෝ බොහොම සාන්ත දාන්ත. අපේ දරුවෝ දිහා බලනකොට උන් ඔක්කොම ඇසුරු කරලා තියෙන්නේ අර නව සංස්කෘතිය ගණ්ඩම දෙයක් නැහැ. ඉතින් පිටරට ගිය කට්ටිය රෙද්ද රෙවිලා ඉන්නේ. මොකද මං වගේ මිනිස්සු ගිහිල්ලා එනවනේ. ගිහිල්ලා නතරුනේ උන් කොට උඩ. යන්නේ නැති එක දන්නේ නැහැ. යන්නේ එක ඔත්තු බලනවනේ. මමත් ගියාම ඔය හැම තාරාතිරකමක්ම මට හම්බ වෙනවා. දික්කසාද වෙන කට්ටියත් මයිලකට ඇවිල්ලා දික්කසාද නඩු මේ ඇපිල් දානවා. ඇපිල් කෝට් එකට දානවා. ඔය කෙල්ල මයිලකට එන්නේ නැහැ. මොකද මං කතා කරන භාෂාවුන්ට තේරෙන්නේ නැහැ. උන්ගේ භාෂාව මට තේරෙන්නෙත් නැහැ. දෙමාපියන්ට විරවිච්චාම භාවනා කරන්නට නෙවෙයි මයි කාට එන්නේ. පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියලා අහනවා. ඇහුවොත් ගන්න දෙයක් නැහැ සයිකියාට්‍රික් කේස් එකක්. ඉතින් කතා කරලා පස්සේ පේනවා මේ ගියේ කට්ටියට මොකද වෙලා තියෙන්නේ. ඉතින් ඒක දැකලාද බන්දා දෙයියෝ මෙහෙම අහන්නේ. මේ මිනිස්සයා දුවන්නේ මොකෙන්ද? දුවන්නේ හිතෙන්. ඉතින් ඒ හිත නිවන් දකීද? ඒ හිත කිව්වොත් මං දැන් සැපයි කියලා ඕකද සැප? මේ හිත කිව්වොත් මේකයි මගේ අත්ත කුසලයේ කියලා ඒකද අත්ත කුසලයේ? මේක මනෝ විකාරයක්ද නැත්නම් ප්‍රകൃතියද? එහෙම නැත්නම් ප්‍රകൃති මගේ හිතසුව මොකද්ද? හිත කියන එකද? හිත හදන එකද? බලන්න බුදුජානනාංශයට මූණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නේ තාම මේකේ එකට ගිහිල්ලා නැහැ. මේකේ තාමන්නේ තියෙන්නේ මේ මොකද දුවන්නේ? වලිගේ කවුරුත් ගිනි තියලාද? හනුමගේ වගේ. නෑ හිත කියන්නේ හනුමෙත් තමයි වලිගේ ගිනි ජපු හනුමෙන්. ඉතින් අපේ හිත ගිය තන ආදර රජ මාලිගාව සෑදී කිව්වම ඉතින් ආයෙ වෙන අපායක් යන්නේ නැහැ. පල්ලෙහාට යන්න ඕනේ නෑනේ. උඩම තියෙනවනේ. තියෙන තැන අපායේ තියෙනවා. ඊට පස්සේ අහනවා කිංසු සංසාරම ආපාදී. ඒක පරිවර්තනය කරලා තියෙන්නේ කවරෙක් සසරට පැමිණේද? ඒ කියන්නේ සසර කියන එක ස්ථාවරව තියෙනවා. නිකන් ස්විමින් pool එකේ ඩයිවිං බෝඩ් එක වගේ ඒකට ගියානවද කවුරු හරි? එහෙම නැත්නම් අපේ චින්තන රටාව නිසා මේ ලස්සන ලෝකය තුළම සසරක් හදා ගන්නවද කියලා. එහෙම නැත්නම් නිවන කියලා වෙන භූමියක් තියෙනවා වීසා අරගෙන යන්න ඕනේ මේ භූමිය සංසාර භූමිය ওই දෙක අතර මේ තරණයක් තියෙනවා. කවුද මේ සසරට පමුණවන්නේ? එහෙම නැත්නම් ඇයි මෙච්චර මේ දුක් දෙන සසරට බැඳෙන්නේ? ඇයි අර නිවන නොදකින් කියන්නේ? ඇයි නිවන මෙච්චර මන් දන්නේ ඒක මට පුළුවන් වෙයි කියලා හේතු ගන්න මෙච්චර පහසුවෙන් තියේදී ඒක වෙනුවට මේ කුණු සංසාරයට බැඳෙන්නේ කොහොමද මේ දේ වෙන්නේ? කවුද ඒකට කොහොමද මේ කාන්දමට මේ යකඩ ඇදෙන්නේ? කොහොමද මේ සංසාරෙටම ඇදෙන්නේ? බුදුන්සේ සත්ත්ව සංසාර මාපාදී ඒ කියන්නේ සත්වයා කියන්නේ ඇලෙන එක. සත්ත්ව යමකට ඇලෙනවා නම් ඒක සංසාරයට තමයි ඇලෙන්නේ. මොකද නිවන කියන එකේ ඇලෙන්න බෑ. ඉතින් ඔයිට බොහොම ඔයිට බොහොම සමාන වර්තයක් තිබ්බා. අපි දෙකේ පන්තියේ දාම්පාසල් ලියනකොට ඒ දවස්වල මේකේ භාග පිටියක් උඩ ඉඳගෙන තමයි ලිව්වේ. පොතේ ඒකේ උඩ තියාන බෝධිය වැඩ තියෙන කරේ උඩ ඉඳගෙන ලිව්වේ සුබදරාම. ඉතින් ඒකේ මේ ප්‍රශ්න ඔක්කොම වන්නේ
මේ තරුණ බෞද්ධ සමිතියේ ඉන් ටීචර්ස්ලා දකින්නවා ලියන ප්‍රශ්නේ උත්තරේ දෙකම. එකකින් අහලා තිබුණා බෝධිසත්වෝ යනු කවරේද කියලා. ඉතින් අපේ අර තෙන්නකොන් කියලා හිතනවා බෝගහේ ඉන්න සත්තු කියලා. බෝගහට ඇලිලා ඉන්න සත්තු ඉතින් හරිනේ. ඉතින් අර බෝධිය කියලා අපි කියනවා ගහට. නමුත් අපි ඇත්තටම බෝධි කියන්නේ චතුරාර්ය සත්‍යයට ඇලිච්ච එක බෝධිසත්වයා. බෝගහට ඇලිච්ච එක බෝසතා. ඉතින් ඇලෙන එක තමයි. බලන්න කවුරුවක්වත් ඉන්නවද කියලා මේ ලෝකෙම ඇලීමක් නැති එකනේ. අපි එක්ක ගෑණිට ඇලෙනවා, දරුවන්ට ඇලෙනවා, ආභ සත්කාර සම්මාන සිවන්ත අතීතයට ඇලෙනවා, නැත්නම් අනාගතයට ඇලෙනවා, නැත්නම් කොරෝනා වලට නොඇලීම ඇති කරන මේ ඔක්කොම තියෙන තාක්කල් සංසාරේ. මේ ඔක්කොම තියේදී ඒකට නොඇලී ඉන්න පුළුවන් නම් අතේ පොල් තෙල් ගාගෙන ඉන්නවා. කොහොල්ල තමයි පොස් තමයි කපන්නේ. අතේ පොල් තෙල් ගාගෙන ඉන්න උටත් පුළුවන් කොස් කපන්න. නමුත් ගෑවෙන්නේ නැහැ. නිකන් නෙළුම්පත උඩ තිබ්බ වතුර වගේ නෙළුම්පතේ තැර වෙන්නේ නැහැ. ඒ මේකක් නැහැ. ලෝකයට එහෙම එකක් නැහැ. ලෝකයා කියන්නේ තියෙන දෙයක් අල්ල ගන්න නම් ඒක බදා ගන්න ඕනේ. ඒක ඇලෙන්න ඕනේ. ඒ ඇලීමට රසාස්වාදය කියලා වචනයක් දාලා තියෙනවා. සාහිත්‍ය රසාස්වාදය කියලා කියන්නේ ඒ යමකට ඇලි නිකන් සාමාන්‍යයෙන් කාලේ බෑ ලෙව කන්න ඕනේ, තලු මරන්න ඕනේ, බදා ගන්න ඕනේ, සිප ගන්න ඕනේ, වැළඳ ගන්න ඕනේ. ඉතින් ඕකනේ මේ rock and roll dance කියන්නේ මේ ඇන්දාවට ලයිට් ඔෆ් කරලා ඉතින් ඒකනේ ඉහළම පැලන්ති වැඩි. ඉතින් මේ ඇලීමට දෙමාපියෝ කැමති දරුවෝ Tamanට ඇලෙනවට. ඉතින් දරුවෝ පොඩ්ඩක් ලොකු වුණාට පස්සේ ඔන්න ගෑණිට ඇලිච්ච ගමන් ඔන්න අම්මා තරහ වෙනවා. ඊට පස්සේ නැන්දමයි මාමයි සදාත නැන්දමයි නෙවෙයි නැන්දම්මයි ලේලි. සනාතන ෆයිට් එක තියෙන්නේ මේ හදල් වඩාගත් එළියට දාපු කොල්ල බල්ලගෙන අල්ලගෙන බලන්නකො මේක නටන්න නැටිල ජවුසන් නටන්න දෙනවා මාත් එක්ක සෙල්ලම් කරන්න එන්න බෑ කියලා අම්මා නැන්දම්මා ලේලිට වහදෙනවා ලේලි නැන්දමට වහදෙනවා. අර මැදි වෙච්ච එක මරණ තුනක් ඇති විඳියේ පැණිකෑය කියලා උඹලා hinaවේ හිටපල්ලා. අතකින් දඬු වැලේ අතකින් කර වැලේ දඬු බෑයේ මරණ තුනක් ඇති විඳියේ මේ පැණි කනවා. ඉතින් මට පුදුමයි අර කවියකොත් ලියලා තිබුණා ඒ කාලේ දඟ කොල්ලෙක් වෙන්න ඇති කෙල්ලොත් පිටිපස්සෙන් එන්න ඇති පුදුමයි කක්ක වැලේ වැටිච්ච නැති ඇති කියලා මට ඒ කවි දැන් මතක නැහැ. මටත් පුදුමයි ඇත්තටම. මොකද ඒ තරම් ওই බෙටර් හාෆ් එකට පුදුම ආසාවක් තිබ්බේ. කෙල්ලෙක් යාළු කරගන්න බැන්න ඒක නිකන්. මොකද්ද කියලා. ඉතින් දැන් මේ වයසට නම් කෙල්ලෝ මං ගැන try කරන්නේ නැති එක ගැන මට කන කාටේ මොකද මම කෙල්ලන්ට try එක තාම තියෙනවා. ඒ සත්ත්‍ය ගතිය. ඒ තාම අර පොත්ත සුද දකින්නකොට මේ ඉඟිමිගි පානකොට මෙන්න සත්ත්‍ය බැඳිලා යන ගතිය. ඉතින් කොහොමද අහනවා මේ විමල ඥාන ස්වාමීන් වහන්සේ තරුණ භික්ෂුවක් හැම කෙනාගේම ආදරේ දිනාගත්ත බෝධි පූජාවක් දෙන්න පුළුවන් පූජාවක් කරන්න පුළුවන් බණක් කියන්න පුළුවන් භික්ෂුවක් මොන තරම් ගැලවීමකට ගැලවිලා ජීවත් වෙනවද කියලා හැම කෙනාම මේ ඇස් දෙක කරවෙන්න බලාගෙන ඉන්නේ ඒක දිහා. එතකොට මේ භික්ෂුවක් මේ මිනිසුන්ගේ ඒක සද්ධාව වැඩි වීම සඳහා ඒ කටයුතු කරන්න ඕනේ. නමුත් මනංගයාගේ හිසර වැදුනොත් විනාසයි. ආයි මොන විදිහෙන්වත් ගලවන්න බෑනේ. ඉතින් ඒ ශාන්සි කියලා තියෙනවා මේකේ භයානකම අඩු කරන්න යන්නේ. හැබැයි පුතේ කොහොම හරි බේරලා බේරියන් ආවු උනොත් නම් බේත් නැහැ. දැන් මේ මට දැන් 70 වෙලා මම නටන්න නැටිල්ල මන් දන්නවනේ. මේ මිනිසුන්ගේ බේරිලා ඉඳ තියෙන ගැලවුම තියෙන බේරිල්ල. ඉතින් එහෙම තියෙද්දි තරුණ භික්ෂුවක් අහිරතදී හුඟා දරුණුයි තත්ත්වයේ තරුණ මෙහෙණින්නාසේ තමයි. පුදුමාකාර කැපකිරීමක් කරලානේ ඔය ඉසබා ගන්න අවසරයක් ගන්න දෙමාපියෝ මොන තලෙන්වත් කොල්ලෙකුට තරම්වත් දෙන්නේ නැහනේ. ඊට පස්සේ යන්න තැනකුත් නැහනේ. ගිය හැම කෙනාම පශ්චාත්තාප වෙනවා. ඉතින් කියලා කියනවා ඔය ඉන්න තැන හොඳයි හොම ඉතින් ඵලයන් කරන්න එපයි කියලා. ඉතින් හිතෙනවයි කියලා හිතන්න. නෑ මේ ඔක්කොම තියෙද්දි ඕන දෙයක් වෙච්චාම මම යනවා කියලා. ඊට පස්සේ ඒ කෙනා පිළිබඳව ඒ කේමා වගේ උපලවන්නා වගේ කෙනෙකුට සල්ලාලේක් වට කෙරුවොත් වට කරන එක වට කරනවා. අය දෙකක් නැහැනේ. එහෙම එකක් නීතියක් නැහැනේ. වට කෙරුවොත් මොකද වෙන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේට කියන්න බෑ භික්ෂුණී ශාසනයක් එපයි කියන්න ඕ භික්ෂුන් වහන්සේලා ළඟම ඉන්නේ කියන්න ඕ භික්ෂුන් වහන්සේලා දුරස්සලා ජීවත් වෙන්නේ කියලා. මොකද භික්ෂුන් වහන්සේලාම සල්ලාලෙක් වෙන්න ඉඩ තියෙනවානේ. ඉතින් ඒක හොඳට තන්ත්‍ර භාවනාදී කතා කරලා තියෙනවා. හොඳටම තන්ත්‍ර බාට්ටමට යනකොට ඒක සාමාන්‍ය විහිළුවෙන් කියන්නේ මෙහෙමයි. අපිට කෙනෙහිනව ඇති හොඳටම තේරවාදයේ දන්න කෙනාට මහායානේ අභ්‍යාසය ලැබන්න සුදුසුකම් ලැබෙනවා.
මහායානෙ හොඳටම කරපේකනාට තන්ත්‍ර යානෙ ගැන කියවන්න අභ්‍යාස ලබන්න පුරුදු වෙනවා. තන්ත්‍ර යානෙදි කරන්න තියෙන්නේ හොඳටම Taman පිළිබඳව අදහස් ප්‍රකාශ කරපේ නැත්නම් මම කැමතියි කියලා තියෙන ස්ත්‍රියාවත් එක්කම තනිකර ජීවත් වෙන්න ඕනේ කාමසේවනේ නොකර. ඒ ස්ත්‍රියාවට කියනවා දේවදාසි කියලා. එයා කරන්නේ දේව පූජාවක්. ඒ පුරුෂයාට ලිංගික ආශාව ඇති වෙනවද නැද්ද කියලා එයා කැප කරලා කියනවා. මම ඔබ වෙනුවෙන් ඔබගේ Brahmacharya නැත්නම් මේ තන්ත්‍ර පූජාව සඳහා මම කැප වෙනවා. ඕනේ නම් කියන්න. මම ඒක මේ දේව පූජාවක් වශයෙන් කරනවා. හැබැයි නෑනේ මම පිළිගන්නවා ඔයා Brahmacharya රකින්න කෙනෙක් කියලා. ඉතින් මේ චරිතේ තන්ත්‍ර භාවනාවේ පෙන්නනවා ස්ථාන 7ක්. ඒ ස්ත්‍රියව ඇවිල්ලා පුරුෂයාට කියනවා ඊටම ගෞරවයෙන් කියන්නේ. ලිංගික හැඟීමෙන් නෙවෙයි. ඕනේ නම් කරන්න. ඒ කියන්නේ මාව සේවනය කරන්න. හැබැයි ඒකට නෙවෙයි මං ආවේ නොකරන බව පෙන්වන්න. කියලා ඒ ක්‍රමයට පුරුදු කරා. මම බැලුවා මුළු ත්‍රිපිටකයෙන් බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් කිසිම තරඟ සම්බන්ධ කරලා නැහැ. සේතු ගාතෝ බික්කවේ මේතුනෝ ධම්මෝ කියලා තියෙන මොනම හේතුවක් නිසාවත් මහණෙනි මෛතුන ධර්මේ කරා නම් උන්දට ගැලවුමක් නැහැ. ඒකේ පාලම කැඩිලා. එහාට යන්න බෑ. විශේෂයෙන් භික්ෂුවකට. ඉතින් අන්නේම තියේදී මේ වැලන්ටයින් ඩේට්ස් දාගෙන මේ රට සෙලිබ්‍රේට් කරද්දී මේ රූපසුන්දරී තරඟ තියාගෙන මේ නැටුම් ගැයුම් වැයුම් වලින් මේ රාගතාල මවාගෙන කිසිම කෙනෙකුට මේකේ තියෙන බරක් තැල්ලුවක් තේරෙන්නේ නැහෙනි. ඒතර කියනවා එහෙමනම් බෞද්ධ ගීතෝ නෑ ඒව රාගතාල නෑ. අපේ සිංහල කවියේ ගැබින් කවියේ මේ පැල් කවියේ නිලුම් කවියේ රාගතාල නෑ. ඒක තිබුණේ ත්‍රිපිටකේ. දැන් බලන්නකෝ ලංකාවේ කිසිම සින්දුවක් තියෙනවද කියලා රාගතාල නැති එක. ඉතින් කාටවත් තේරෙන්නේ නැහැ මේකෙන් මේ සත්තකම වැඩි කරනවායි කියලා. ඉතින් අපි හොඳම සින්දු කියන කරන තෑගි දෙනවා. ඒ රාගතාල දෙන. ඉතින් අන්තිමට මේ මනුස්සයා හැට පුදිය ගත්තාට පස්සේ මොකද වෙන්නේ? අර රාගතාල නිසා මේ මනුස්සයා ඇලෙනවා. ඇලීම නිසා සංසාරයක් හට ගන්නවා. ඉතින් මේ සංසාරේ නෑලී ඉන්න පුළුවන් කියන එකයි මෙතන අපිට ගන්න තියෙන දේ. ඒකට බුදුජානනාංශය අවුරුදු 45ක ලෝකේ ඉඳලා පෙන්නලා තියෙනවා. මේ සංසාරේ බොහොම ජයට ජීවත් වෙන්න පුළුවන් ඇලෙන්නේ නැතුව. ඒක බුදුජානසික වචනයෙන් සඳහන් කරනවා නම් මම ලා තනකොළ කකා වනේ තැනෙන් තැන හැසිරෙන වනේ නොඇලී ජීවත් වෙන මොහොපොව්ව කුසේ. මම වනේ රමණය කරනවා. කිසිම අසවල් තැනේ වනේට මගේ බැඳීමක් නැහැ. ලා තන තියෙන තැනක් බැලුවා කෑවා මං ගියා. අතෙන් බැඳෙන්න ඕනේ අර මයි ගුරුනාන්සේ මේ ගුරු දේවයන් වහන්සේ මේ මගේ පූජනීය ස්ථානේ මේ මගේ මොකක්වත් තියෙන්න බෑ. එනිසා බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ මම දැකපෝ ඒ වගේ දේවල් වලට කේසර සිංහේ කුණාංශේ ලියලම තියෙනවා හොඳ ප්‍රසිද්ධ කර්මස්ථානාචාර්යවරයෙක් වුණාට Taman පිටුපසින් යන ගෝල පිරිසක් සිටිය යුතුම නැත. හිටියනම් වැරදිලා. එහෙනම් සත්‍ය තමයි. ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා මේ එතුමා නැග්ගොත් එම ප්ලේන් එකට හවල් රට යනවා කියලා මුළු ප්ලේන් එකම පිරෙන ක්‍රිෂ්ණමූර්ති ගෝලයන්ගේ. උයන මිනිස්සු යනවා, ඇඳුම් මාන මිනිස්සු යනවා, වෙලෙඩකම් බලන්න මිනිස්සු යනවා, ඔක්කොම යනවා චාටර් ප්ලේන් එක චාටර් වෙලා ඉවරයි. තියා කියනවා ඉතින් මම පුදු බැදිල්ලක් නේ බැදිලා තියෙන්නේ. මොකද මේ ගෝල පිරිසට මම නැතුව බෑ. මොන කරුමයක්ද මේක මේ? එහෙම එකක් නෙවෙයි මේකේ තියෙන එහෙම නෑ අපි බැඳෙනවා මේ වැඩේ කරගත්තා බික්‍රේසර් එක ගත්තා ඉස බෑව විසි කරා දැහැට්ට ගත්තා දත් මැද්දා විසි කරා එච්චරයි ඒක කන්සියුමරයිසේෂන් නෙවෙයි පාවිච්චි කරුවා අයින් කරා මේක එහෙම එකක් නෑ බැඳෙන හැම තැනම සංසාරේ ඒක නිසා සත්තෝ සංසාර මාපාදී යමක් යමෙකුට බැඳුනා නම් එතන සංසාරයක් අට ගන්න ඒක ශ්‍රෝඩින්ජර් ලිව්වේ Schrodinger energy waves will collapse into matter whenever consciousness interacted. නැත්තම් energy wave එක මේක ගෑණියක් වෙන්නෙත් නැහැ, පිරිමියෙක් වෙන්නෙත් නැහැ, රූප වෙන්නෙත් නැහැ, ශබ්ද වෙන්නෙත් නැහැ, ගන්ධ රස පහස වෙන්නේ නැහැ. වෙන්නේ ඔබ බැලුවොත් විතරයි. ඔබේ මනස හිතෙන්ද ගෑවුනොත් විනාසයි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යේනෙහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ඔබ යමක් ගැන කල්පනා කරන්න යනවනම් ඒ දේ ඒ නිසා කෙලසෙනවා. මනුස්සයා නමක් දැම්මනම් කාට හරි කල්පනාවක් කරා නම් ඒ කල්පනා කරපු හැම වස්තුවක්ම කෙලසෙනවා. කල්පනා කරා. වචන කතා කරොත් අහන්න දෙයක් නැහැ, අත ගාවොත් ගන්න දෙයක් නැහැ. හරියට ඉහිර තිබ්බා වගේ. ඒ නිසා මනුස්සයා නොයන හද්ද කැලවල් තියෙනවනේ. හරිම පිරිසුදුයි. ශිෂ්ටාචාරය නැති යන්නෙන්න බැරි දූපත් තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ දූපත් දිවන් දැකලා තියෙනවා. කවුරුත් නැහැ.
අඩුවන දූපත නිවන් දැකලා තියෙනවා. ඉතින් අපි බලන්නේ හීනෙන් හරියට එන්න යන්න අපේ අපච්චිට ඒ කැලලක් තියෙනවනේ හොඳයි කියන්නේ. අපි ඒක අල්ලන්න අද කියන්නේ කැලෙසිච්ච නැති යමක් තියෙනවනේ අපි කොහොම හරි ගිහලා කෙලසන්න තමයි උත්සාහ කරන්නේ. මිනිස්සයා කියන සතා. ඒ මොකද අනික් සත්තු කෙලසන්නේ කැමයට. එහෙම නැත්නම් මෛතුන සේවනයේට. උන්ගේම රට රාජ්‍ය ඇල්ලිල්ලක් නැහැ. සතාගේ නැහැ. උඩ තියෙනවා ටෙරිටරි එකක්. හැබැයි ඒක මේ ඔය යුද්ධ කරන්නේ ඒක මේ ප්‍රදේශ වැඩි කරන්නේ නෙවෙයි. දේශීය මාර්ගවල සඳහා නෙවෙයි. ඌගේ තියෙන වෙන ආහාර නිද්‍රා බය මෛතුන කියන හතර විතරයි ඌට තියෙන්නේ. මනුස්සයාට එහෙම නැහැනේ. කවදාකවත් තෘප්තිකර වෙන්නේ නැති දේශීයම අල්ලන්න හිතන ගතියක් තියෙනවානේ. ප්‍රදේශ දියුණු කරගන්න තියෙන ගතිය. ඒතර සංසාරේ වැටෙනවා. ඒ නිසා සත්වෝ සංසාර මාපාදී කිසු තස්ස මහබ්බයන්ති මොකද්ද උඩ තියෙන බය දුක්ඛං. දුකට කැමති නැහැ මනුස්සයා. ඊට පුදුම බයයි. හැබැයි මේ පැමිණෙන හැම දුකක්ම සැපක්. පැණිරහක්. ඒක බය වෙනුවට ඒක පැණිරහක් කරගන්න දන්නවනම් විපස්සනා කියනවා අපි. අපි කියනවා පැමිණි දුක් පැණිරහයි. You must try to find a reason to be glad under any circumstances. පැමිණිච්ච ඕනම දෙයක් තුළ හාස්‍යමතු කරන්න. ඒක තුළ gladness එක ගන්න හැටි බලන්න. බුදුරජාණන් වහන්සේ ඒක කිව්වේ නෑ වගේ තේරෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ සූත්‍රයක් තියෙනවා. සුභ පරමහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉදපඤ්ඤස්ස පුද්ගලෝ උත්තරින් අපටි විජ්ජන්තස්ස. මෙත්තා සහගත සූත්‍රය කියලා. මහණනි හැමදේම සුභ පැත්ත බලපං. උඹේ ගමන හරි සුන්දරයි. නිවන තෙක්. නිවන ගියාට පස්සේ ඔක අතහැරපන්. ඉතින් අපිට අද පෙන්ලා දීලා තියෙන නරක පැත්තනේ. ආධ්‍යාත්මික කෙලෙසෙනවා, ළමයි නරක වෙනවා, අන්නම් මනං જાතිදී. මේවා සීරගෙම තියෙන දුක්ඛ සත්‍ය තේරුම් ගත්තොත් මේවා අපිට අස්පනා අපිට පේනවා. ඔය හිත නරක කරගන්න එපා. ඔබ හිත නරක කරවයි කියලා වැඩක් වෙන්නේ නැහැ. ඔබ සතුටු වෙයන්. ඕක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඔක මගාරින්න එපා. ඕකට ඵලයක්. ඔකට ඵලයන් කියලා කියන්නේ මේ සත්ත්‍ය කියන බැඳීමට නෙවෙයි. ඕකේ මගාරින්න ගියොත් උඹ එලෙවෙලව ඕක පහර දෙනවා. පැමිණි දුකට පැණිරහවයක්. හැබැයි ඒ කොටස එහෙම දෙයක් මේ සූත්‍රයේ සඳහන් වෙලා නැහැ. එතන දේවතා වගේ ප්‍රශ්න විචාරීමේදීත් එහෙම දෙයක් සඳහන් වෙලා නැහැ. නමුත් අර අනිකුත් සරුවචනාංශිකේ සූත්‍රات එක්ක බලනකොට පේනවා මේ සරුවචනාංශේ විතක්ක සන්තාන සූත්‍රයක් දේශනා කරන්න, සතිපට්ඨානය දේශනා කරන්න මේ දේවතාව ප්‍රශ්න අහන්න ඉස්සර වෙලා සරුවචනාංශේ විසින් අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා. මේ දුක් දෙන සංසාරයේ අනේක වාරයක් මම හැසිරුණා මේ ඇලීම මේ ගේ හදන වඩුව හොයන්න. මම යනකොට ගේ හදලා ඉවරයි. මම ඉතින් යනකොට ගේ හදලා ඉවරයි. ඒ වඩුව අල්ල ගන්න බෑ. ඉතින් ඒක නිසා හිත තියන්න ආනපාන. හිත පිට යනකොට හිත පිට යනවනේ. ඒක ඉතින් කාටවත් වෙනවනේ. වෙනකොට මේක ඒකට අමනාප වෙන හැටි පොඩ්ඩක් බලන්න. එතන හිත පිට ගියේ ලස්සන සින්දුවකට නම් මනාපේ නැහැටි. ඔන්නේ මනාපමනාප දෙක තමයි ගේ හදන වඩුවා කියන්නේ. එචයි ගේ හදන වඩුවා දැක්කා නම් ගොඩ. ආයෙකට මේ ආනපානට බැඳීමක් හෝ පිට ගියයි කියලා කනගාටුවක් හෝ පිට ගිය අරමුණ හොඳයි කියලා සතුටක්වත් නැහැ. යාට තේරෙනවා මේ හැම වෙලාවෙම මේ හිත වැඩ කරන්නේ මනාපමනාප දෙකේ. ඒ දෙකේ නිවන නැහැ. ඒ දෙක දැකීම නිවනක්. මගේ හිත යන්නෙම මේ මනාප දෙයට අදිනවා අමනාප දෙයට එපයි කියනවා. ඉතින් ඒ තරම අන්ධ භූත මිනිස්සුયો. මිනිස්සුන්ගේ තියෙන එක ස්පොට් එකක් වගේ. ඌට හැපටමයි යන්නේ. නෑ සතිය වඩනකොට හැප දුක දෙකටම මනාපමනාප දෙකටම එහෙම නැත්නම් රුචි අරුචි දෙකටම සමානකම දීලා බලනකොට මේ මනුස්සයා මේ සමාජයේ මිනිසෙක් නෙවෙයි. ලෝකයට තේරෙන්නේ නෑ. ලෝකයා කියන්නේ එහෙම නෑ. හොඳට හොඳයි කියන්නේ නරක නරකයි කියන්න ඕනේ. සද්ධර්මයේ සද්ධර්මයේ කියන්න ඕනේ. අසාධාරණට අසාධාරණේ කියන්න ඕනේ. නෑ මේක නෑ. එහෙම එකක් කවුරක්වත් කියන්න ඕනේ නෑ. එහෙමනම් බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුන් කියනවා සීලය රකින්න වෙලාව කරපන්. සමාධිය රකින්න වෙලාවෙත් ඕක බිම තියන්නේ බලයන් විපස්සනාට අඩිය තිබ්බ ගමන් ඔන්න ඔය ඔතෙක් ගෙනාවු අහන මිටියේ තියලා විනාශ කළා නෙවෙයි. මේ ලෝකෙ දිහා බලපන්. මේ ලෝකෙ දිහා පූර්ණ නිගමවලින් තොරව බලපන්. ඉතින් ඒක හරි පුදුම අමාරු හැටියට දහම් පාසල් වලට සත්‍ය උගන්වන්න හදනවා වගේ අපේ සිංහල බෞද්ධයෝ පුදුම කරප්පන් හැදිලා ඉන්නවා මේ සත්‍ය ගැන කතා කරනකොට. දැන් ඕක නෙවෙයි සතිය, ඕක මේ බුදුහාමුදුරු කියපු සතිය වෙන එක. අපිත් කියන ඒක නෑම තමයි. අපි මේ යන්තම් තන්තම් පදන් සතියනේ කියන්නේ සති මාත්‍රේ විතරනේ. ඒ නිසා අපිත් එක නඩු කියන්න දෙන්න එපා. අපි මේ ඔය වැඩේට බැහැලා නෑ තාම. අපි දෙන්න හදන්නේ යන්තම් සතියේ. ඕක ඥානපෝනිකාම අවුරුදු 60කට ඉස්සෙල්ලා දැක්කයි කියලා හිතන්න. මිනිස්සු ඔක්කොටම සතිය උගන්වන්න එපා.
සතියට ප්‍රිකර්සර් එක සති මාත්‍රේ උගන්නපු ගමන් මනුස්සයට මොකද වෙන්නේ කියලා ඒ මනුස්සයා තේනවා මගේ හිත තරම් මට වද දෙන තවත් දෙයක් නැත. දිශෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිණං මිච්ඡාපන හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. හොරෙකුට දඬුවම් දෙන්නාසේ හතුරෙක් හතුරෙකුට දඬුවම් දෙන්නාසේ වරදිවර තබාගත්ත හිත තමන්ට වද දෙනවා. ඉතින් අපි ඔක්කොමලා දැන් වැරදිට තියාගත්ත හිතකනේ ඉන්නේ කවුරක්වත් ඉන්නවද මන් දන්නේ නැහැ මම නම් එහෙම නැහැ කියන්නේ. ඉතින් එහෙමනම් මගේ හිත හරි ගියයි කියලා කියන්නේ හොරෙකුට දඬුවම් දෙන්නාසේ වැරදිකාරයෙක් මේ හතුරෙකුට දඬුවම් දෙන්නාසේ අපි හොයන දේ හම්බුනොත් එදාට විනාශයි. නිසා මම කියන්නේ නැලවියන් දුවේ නැලවියන් කෙලවයන් පුතේ කෙලවයන් අපි හිතන දේ කෙලුණා නම් අන්න නිවන. හිතන දේ ලැබුණා නම් සත්තයි. හිතන දේ ලැබුණා නම් සත්තයි කියලා කියන්නේ සංසාරයක් ලැබෙනවා. හිත දිනුවා නම් එහෙනම් ඉතින් අය ගොඩ ගන්න බෑ කාටවත් ගොඩ ගන්න. ඒ නිසා අපිට වැරදිච්ච වෙලාවල් හරි ගිය වෙලාවල් සමාකාරව කමඨාන් සුද්ධ කරනලා අපිට කියන්න පුළුවන් නම් ඒ දිනුවා වැරදුනා මම නෙවෙයි ඇවිදිනවා තමයි මේ සංසාරේ. ඔය කතරගම දෙයියන් කියන්නේ සරවණ භව කඳ සුරිඳු කියලා. භවයේ හසුරුවනවා කියන එකයි මට තේරුනේ. හැබැයි සරවණ භව කියලා කියන්නේ මුළු සංසාරේ පුරාටම බලය තහවුරු කරනවා කියන එකලු. මේ අපි ඉන්න කාලේ කරුණාරත්න අබේසේකර ඕක ලිව්වේ කාඩ් එක බොනට් එකක් උඩ තියලා. සරවණ භව කඳ සුරිඳුක තෙද බලේ අවුරුද්දේ හොඳම සින්දුව බාටපත් වුණා. මම බැලුවා සරවණ භව. භවයේ හසුරුවන. උන්ද ලොක්ෙක් වෙන්න බෑනේ. මේ කක්ක ගොඩේ උංගා කරකවනවනම් අනනවනම් සරවණ භව තමයි මේ හිත කියන්නේ. සරවණ භව තමයි තණ්හාව කියන්නේ. සරවණ භවට තමයි බය. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඔය සෙල්ලමනේ කරන්නේ. ගතර උදේට පූජාවට ජීතියා අරක දීපන් මේක දීපන් අරක ලැබියන් මේක ලැබියන් කිය කිය ඉන්නවා. ඉතින් සතිය බලන් ඊට සම්පූර්ණ විප්ලවීය උත්තරයක් දෙනවා. මම දැන් මෙතන මට ලැබිලා ඉවරයි. ආයෙ මොනවද ලැබෙන්නේ? මොනවාරි හිතුවා නම් කෙලුණා. ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉල්ලන දේ හම්බ වෙනවා. ඒකයි අපි මොන් තැයන පින් කරපු කට්ටිය ඒකයි. හම්බ වෙන්නේ කක්ක බෙට්ටක් තමයි. අනිවාර්යයෙන්ම කක්ක බෙට්ට. ඒක මුල මැද අග කියලා ගන්න දෙයක් නැහැ. හතියේ කොට ගඳයි. ඔය ලැබිලා තියෙන එක හොඳ නම් හම්බෙන්නේ කක්ක බෙට්ට මොකටද කතා කරන්නේ. දැන් මම සක්විති. මම දැන් මෙතන ඉන්නේ. ආනේ එතෙන්ද මේ සූත්‍රයේ මේ ඉඟියක් නැහැ. ඉතින් අර මම මැක්ක ගැනම කතා කරලා හැමදාම මැක්ක ගැනමනේ කියන්නේ සත්‍ය ගැන නොකිය මොකදෝ වාගේ. ඉතින් ඊයේ ගිය පාර සූත්‍රය කියනකොට මට පොඩි සැකයක් තියෙනවා. බලන්න මොනවද කියන්න පැයකට කියලා. දැන් මේ සූත්‍රයට එනකොට කාරණා සකස් වෙලා තියෙනවා. ඒ නිසා දෙයියෝ මොනව ඇහුවත් බුදුරජාණන්සේ මොන උත්තරේ දුන්නත් ධම්මජීව ආමතුරු කියන්නේ එකයි. ඒක වැටුණා නම් ඒ ඇති කියලා මම බණ නතර කරනවා. සියලු දිනාට ඒ කාරණේ වැටීම පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. දැයි අපි පුරුදු කරගෙන ආපු චාරිත්‍ර හැටියට බ්‍රහස්පතින්දා ධර්මදේශනාවෙන් පස්සේ ඔබට කයිවාරුවකට ධර්ම සාකච්ඡාට පෙළඹෙනවා. යනවාම ආරාධනා කරනවා කාට හරි මේ අවස්ථාවේ හැටියට මේ කියන කරන ලද දේවල් මත හෝ තමගේ කමඨාන් සුද්ධ කරන ශීර්ෂයෙන් හෝ වෙන යෝජනා චෝදනා වශයෙන් තිරණ හෝ ධර්ම සාකච්ඡාවක ස්වරූපේ ඒ දේවල් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා මම සාදරයෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. අවස්ථාව ලැබෙන විදිහට පටන් ගමු වෙන මේ පැත්තෙන් තාම එනකන් ඔකෙන් පටන් ගමු. අවසරයි ස්වාමීන් වහන්සේ එහෙමයි. පළවෙනි ප්‍රශ්නය සක්මන එක දිගට පියවර 23ක් තමන් කළ හැකි කොරිඩෝවක් සක්මන සඳහා යොදා ගතිමි. ඊපවරක් අභ්‍යාස කරමින් පියවර සහ ඊට අදාළ මඟ සලකුණු හිතට ගතිමි. සක්මන කෙලවර කෙලින් සිට ගතිමි. දෙපතුල මත ඒ තැන්වලට තෙරපුම සහ පොළවේ සීතල දැනුනි. පළමු ගමන් වාරයේ පටන් ගන්නවා යයි සිතින් කියා දකුණු පාය පෙරට තබා ගමන පටන් ගැනුනි. සාමාන්‍ය වේගයෙන් ඇවිදින බව දැනගෙනම අවට ශබ්ද ඇසෙමින්ම ගමන සිදුවිය. ආපසු හැරෙන තැනදී පළමු ගමන අඩක් ඉවරයි ලෙස ආවර්ජනය විය. පියවර 4කින් හැරුණි. හැරෙන බව දැන හැරණු පසු පළමු ගමනේ ඉතුරු අඩ පටන් ගන්නවා ලෙස ගමන් ගැනුනි. මුල් තැනට ආ විට පළමු ගමන ඉවරයි හැරෙනවා දෙවන ගමන පටන් ගන්නවා ලෙස සිතින් කියවිනි. ගමන අතරතුර අඩියෙන් අඩියට තෙරපුම උණුසුම හෝ සීතල බව
පොළවේ රළු සහ දැඩි බව, පයේ සිනිඳු සහ මෘදු බව, පොළව හා පය ගැටෙන ඒ තැන අත්දකිමින් පය පොළව හා ගැටි ඇතිවන විට පය තුල ඇති දැඩි අස්ථි කොටස් හෝ පුරුක් පැතිරෙමින් පොළව බදා ගන්නා හැටි, පයේ මසද එසේ පැතිරෙන බවත්, මේ සියල්ල දමා තියෙන සම ඇදෙන බවත් දනිමින් අඩිය තබයි. එසෙවෙන විට දැනීම් සියල්ල අඩු වී නැති වී එසවුණු පසු සම හැකිලි ඇටකෝටුවල පිහිටීම වෙනස් වූ බව දැනෙමින් ගමන් කළෙමි. මේ කිසිවක් එකවර නොදැනුණු අතර එක එක ගුණය වෙන වෙනම පෙර පසු වී දැනුණු දැනීමය. එසේ වුවත් කීපවරක් ගමන් ගැනීමේදී ගැටීම තියෙන තාක් සීතල ආදී අනෙක් දැනීම් දැනෙන බවත්, ගැටීමේ තරමට ඒවා දැනෙන බවත් තේරුණි. මුල් ගමන් වාරවලදී පියවර 7කට පසු සිත පිට ගිය අතර පොළව පෙනී පයට නැවත සිත පැමිණියේ පියවර 6කට පසුවය. ඊළඟ වටයන් හිඳි සිත පිට ගොස් සිටින කාලය පියවර 3කට අඩු විය. 10 වන වටයේදී සිත පිට යන්නේ මනෝ චිත්‍රයකට අවධානය යාම නිසා බව දිටිමි. එයින් එම පියවරේම සිත නැවත පයේ පිහිටියේය. මෙසේ පිට යන සිත නැවත නැවත දකිමින් සහ පිහිටමින් තවත් වට 10ක් සක්මන් කර සක්මන නිම කෙලිමි. විනාඩි 30ක් ගත වී තිබුණි. ඔළුව පීරා ගත්තාම දැනෙන දැනීම වැනි දැනීමක් සිතට දැනුනි. පර්යංක භාවනාව. හඳ කෙලින් තබා බිම වාඩි වීමි. හුස්ම ගණන් කරමින් හුස්ම කෙරේ අවධානය පවත්වන්නට යාමින් හුස්ම පිළිබඳ දැනීම් ප්‍රකට නොවන බවක් තේරුණි. මුලින් අභ්‍යාසයේ යෙදෙමින් සාමාන්‍යයෙන් එක හුස්ම වටයකට තත්පර 3ක් 8ක් අතර කාලයක් ගත විය හැකි බව දැනගතිමි. අනතුරුව ගණන් කිරීමක් නොමැතිව ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි අවධානය යොමු විය. පසුබිමින් කිසියම් ගණන් කිරීමක් සිදුවන බවද දැනුනි. නාස්කුහරයේ මැද උඩ හරියේ ආශ්වාස වායුව වදින බවත් ප්‍රශ්වාස වායුව වදින්නේ නාස් විවරය මත බවත් දැනුනි. පිටවන වායුවේ උණුසුම දැනුනි. ඇතුල්වන වායුව නිසා සිදුවන තෙරපුම දැනුනි. හුස්ම ඇතුල් වී හිර වී නවතින බවත්, ඒ සමගම අනෙක් අතට හුස්ම දමන් කිරීම පටන් ගන්නා බවත් දැනුනි. ප්‍රශ්වාස දැනීම වැඩි වී අඩු වී නැති වී කෙටි වී මොහොතකට නිස්සලව සිට ආපසු ආශ්වාසයේ සිදුවන බව දැනුනි. ආශ්වාසයේදී වායුව හිමින් සැලි ඇතුළට අදින බවක් දැනුනි. ප්‍රශ්වාස වායුව එසේම එළියට තල්ලු කරන බවක් දැනුනි. හුස්ම වාර 3ක් 4ක් ගිය විට සිතවිල්ලක් ආවේය ගියේය. මෙය හුස්ම වාර 8ක් දක්වා ඇති විය. සමාවන්න මෙය හුස්ම වාර 8ක් දක්වා ඈත් විය. මොහොතක් හෝ පැමිණි සිතවිල්ල දෙස බැලුවොත් තවත් සිතවිලි ගලා එන්න පටන් ගන්න බව පෙනුනි. විතක්ක ਵਿਚාර ඉතා අඩුවෙන් නාස්කුහරයේ අවට දැනෙන දේ දනිමින් සිටිය හැකි වී හඳ බිත්තියට ඇලවි ගියේය. සිත බිත්තියේ වැඩි ගියේය. දීර්ඝ ලෙස ආශ්වාස ප්‍රශ්වාස සිදුවන බව දැනුනි. දකුණු පාදයේ දැනීමක් ඇති විය. එය හිරිවැටීමක් බව තේරුනි. දාත් ඉදිරියට දිග හැරීමට සිතවිල්ලක් ආවේය. পায় දිග හරින හැටි සිතට පෙනුනි. නැවත හුස්ම දැනුනි. මෙසේ නැවත 3-4 සැරයක් පදය දිග හරින හැටි මනෝ චිත්‍රයෙන් පෙන්වනු ලැබිනි. ගාත් දිග හැරීම මොහොතකට පසු ගාත් තුල වේගයෙන් නහර තුල ඉඳ සාදා ගනිමින් රුධිර සංසරණය වන හැටි දැනුනි. දිගටම හුස්ම දනිමින් තව දුරටත් සිටියෙමි. අවට ශබ්දවලට පර්යංකයෙන් නැගිටීමට කාලය යයි දැන නැගිටිමි. විනාඩි 30ක් ගත වී තිබුණි. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන් වහන්සේලා නිස්සාරණ වනයේට සම්බන්ධ සියලු දෙනාත් වෙත පින් දෙමින් සතිය පුහුණු කිරීමට උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. මෙම වාර්තාව අවසానයි ස්වාමීන් වහන්සේ. මේක නෝන මහත්මිය කියලා තියෙන වාර්තාවක්. අනිවාර්යයෙන් උත්තර දුක ලියන්නේ නැහැ. කවදාකවත් පිරිමි කෙනෙක් පොඩි ළමයෙක් වෙන්නත් බෑ. මම මේ ඉවර වෙන්නේ කොතනද කියලා තමයි අහගෙන හිටියේ. මේ ඉන්න කට්ටිය සෑහෙන දුරට බුදිය ගත්ත ප්‍රශ්න ඉවර වෙනකොට. ඉතින් කියන්න තියෙන ඔය ඔක්කොම කරන්නේ මම කියලා ඔය තුරු 10 වෙන මම ඇතුළ තමයි ඔය කරපු සූත්‍රයේ තියෙන්නේ. තදේව විඥානං සන්ධාවති සංසාරය. හැබැයි ඔච්චර විස්තර බැලුවේ නැත්තම් මට මේ ප්‍රකාශය කරන්න බෑ. ඒ නිසා විස්තර ලියන්නත් ඕනේ. ඉතින් ඒකට මම ටිකක් අනම්මනම් ඔය අව කැපෙන වචන කතා කරනවා. ඉතින් උඹ ඔක නොකිය හිටියානම් හරි ඔය ගාන්තාවක් ලියලා තියෙන්නේ අනම්මනම් කියලා. ඒකෝට ඉතින් මම ඉතින් අනම්මන වචන කියනවා. ඒකෝට මම නිකන් කාන්තා විරෝධී කියලා ඒ පැත්තට වැටෙනවා.
ඒක නෙවෙයි කියන්න තියෙන්නේ. ඔය ඔක්කොම කරන්නේ මම කියලා ඒ අතරමැදින් ගමන් කරන තේමාවක් තියෙනවා. ඒක තමයි සන්තති ඝණය කියලා කියන්නේ. මේක සන්තතියක්. මේ සන්තති ඔක්කොම කරන්නේ මම. මේ තුල සතිය වැඩිලා තියෙනවා. මේ තුල සතිය කැඩිලා තියෙනවා. මේ තුල මූල කර්මස්ථානයේ තියෙනවා. මේ තුල පිට ගිහිලා තියෙනවායි කියලා. ඉතින් මේක මේ සන්තතියට අතුල් පහරක් තමයි thin slicing of time කියලා කියන්නේ. හැම සංසිද්ධියක්ම පුංචිම කාලපරාස වලට කඩන්න ඒකල බලන්න මේ දෙක අතර ඇත්තම සම්බන්ධයක් තියෙනවද නැත්නම් ඒක මම හිතින් දා ගන්න සම්බන්ධයක්ද කියලා. මේ මෙහා පැත්තට පටන් ඇවිදිච්ච මිනිස්යාම දෙහා පැත්තට ගියේ. එහා පැත්තට ගිහලා හැරිච්ච මිනිස්යාම දාපහු වෙන්නේ. ඉතින් ඒක පිළිගත්ත සම්භාවයේ විවේක තමයි මේ කමඨාන් වාතාවය යන්නේ. මමත් ඒක පිළිගන්නවා, ලියන එකනත් පිළිගන්නවා, කියන එකනත් පිළිගන්නවා. එතන තමයි සංසාරේ තියෙන්නේ. නමුත් මේ ඇවිදින්න පටන් ගත්තා ඒක ඉවරයි. ඊට පස්සේ ඊගාවෙක කියලා මේ එකිනෙකට හේතු වෙච්ච පතුරු ටිකක් වගේ දකින්න පුළුවන් නම් නැත්නම් මේ සන්තති ගණේ කඩන්න පුළුවන් නම් ඒ තුනා ඒ කෙනා තුල සભ્યත්වයක් තියන්න පුළුවන්ද කියලා විශාල ප්‍රශ්නයක් තියෙනවා දර්ශනය තුල. එහෙම සිද්ධියෙන් සිද්ධිය වෙන් කරලා බලන කෙනාට සදාචාරයක්, සભ્યත්වයක්, එහෙම නැත්නම් පුරවැසි භාවයක් තියෙන්න පුළුවන්ද කියලා. ඒ ක්ෂණ බංගුරයි. ඒ ෂණ බංගුර භාවයේ නිසා සදාචාරවාදීන් කැමති නැහැ. එක්සිස්ටෙන්ෂලිස්ලා මේ මතය ගෙනාවා. ඒ නිසා තව ඉස්සරහට යනකොට ওই කීපෙකනට අපිට කමඨාන් සුද්ධ කළා කියන්න පුළුවන්. මේ ඔක්කොම හරහා යන මල්මාලි නූලේ වගේ තේමාවක් තියෙනවද නැත්නම් මේ සිද්ධි දාමයක් විතරද කියලා. අන්නේ සිද්ධි දාමයක් වශයෙන් කඩා වැලීමට කියනවා සන්තති ගණයේ බිඳ බැලීම කියලා. එතකොට කිච්ච ගණයේ ආරම්මන ගණයේ කියනත් ඔක්කොම කැඩලා යන්න පටන් ගන්නවා. හැබැයි එතකොට ওই කෙනාට මොලේ තෝන්තු ගතියක් එනවා. වක්කාර ගතියක් එනවා. කරප්පන් එනවා වගේ තේරෙනවා. අර ඔක්කොම තුල එකිනෙකට සම්බන්ධකමක් නැහැ. සම්බන්ධකමක් තියෙනවා කියනකොට සංසාරයක් එනවා. සම්බන්ධකමක් නැහැ කියනකොට මේ නිරෝධයට වැඩිය ගොඩක් වෙලාට එන්නේ උච්ඡේදවාදයක්. ওই දෙක මැද තමයි නිවන තියෙන්නේ. ඒක නිසා අනිත් දවසේ මේ වගේ සිද්ධිදාමයක් තියෙනවා. ඒ සිද්ධිදාමයේ තුල තේමාවක් මමෙක් සුඛාන්තය දුක්ඛාන්තයක් කියන එකක් තියෙනවද? ඒක මම විශ්ින් ආරූඪ කරන ලද්දක්ද කියලා එතන මේ මුළු රචනයේම සුභවාදීද අසුභවාදීද කියලා Tamanටම බලන්න පුළුවන් වෙනවා. කියවන කෙනාටත් තේරෙන්න ඕනේ. අහගෙන ඉන්න මටත් තේරෙන්න ඕනේ. සිද්ධිය හරියට සයන්ටිෆිකලි විස්තර කරා නම් ඒක සම්පූර්ණයෙන් වග කියන නේවාසිකයෙක් හෝ පාලකයෙක් හෝ විධායකයෙක් හෝ කෙනෙක් නැහැ. සිද්ධි දාමයක් තියෙනවා. ඉතින් එහෙම රචනයක තියෙන වටිනාකම මොකක්ද? වටිනාකමක් නැහැ. ඒ නිසා ශූන්‍යතා පරිසංයුක්ත දේශනා කාටවත් තේරෙන්නේ නැහැ. අර ඒ තුල මම එක්කිනවා මම සතිය දිනු කරා මට සතිය නැති වුණා ඉස්සෙල්ලා හිත පිට ගියාම චිත්තක්ෂණ 3කින් ආපහුව තාටික කළා චිත්තක්ෂණ 8ක් ගියා 10ක් ගියා කියනකොට ওই තුල අපි ළඟ ඒ වැලියු ජජ්මන්ට් එකක් එනවා. ඒක තේරුම් ගන්න හදනවා. තේරුම් ගන්න හදන්නෙම අපි දාපු උපමාන අපි දාන යාරකෝදු මත. අන්න ඒකේ හෙලි වුණා නම් නිවන් තමයි. ඒක අපි හෙලි කර ගන්න ඕන. ඒ අපි සාමාන්‍ය ප්‍රකාශ කරලා ඒ ප්‍රකාශයේ තුල මේ ලියන එක සතුටින්ද ලියන්නේ මේ ලෙක්කන තාම මේකට උනන්දු වෙලා මොටිවේෂන් තියරි එකේ දෙයන්නේ. එතෙන් තමන්ට තේරෙනවද මේකේ තමන්ට තියෙන මේ ගැලරියේ ඉඳගෙන නිරීක්ෂණය කරන ශක්තිය විතරයි. එතෙන් පාර්ලිමේන්තුවේ ඩිබේට් එකට යන්න අයිතියක් නැහැ මට. අන්නේ වගේ තමයි පැත්තකට වෙලා පරතෝ සංකල්පයෙන් get a distance and look at කියලා බැලුවා නම් මේ කවුරු වැරද්දක් කරුවත් හොඳක් කරුවත් ඒක දිහා බලන මනුස්සයාගේ ගෑවෙන්නේ නැහැ. ඒක ටිකක් එරියා කමාරුතු වගේ දිග උත්තරයක් ලියන්න නැතුවත් බෑ. ලියපු එකනට තින් අනම්මනම් කියනකොට තින් බයිනවා කියලා හිතන්න එපා. ඒ ආදරේට කියන්නේ. තරංග ඔබත් ඉත්නරක් කරගන්න එපා. ඉතින් ඒ නිසා ওই දිගටම බලනකොට මේ සන්තති ඝණය කියන එක බිඳ බැලීමේ හැකියාව පහළ වේවා කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. අවසරයි ස්වාමීන් වහන්සේ. සමාවෙන්න මම කලින් එහෙම සඳහන් කළේ නෝන මහත්තයා දිගටම වාර්තා ලියමින් ඉදිරිපත් කිරීම ක්‍රමානුකූලව සිද්ධ කරලා තියෙන කෙනෙක් කියන මට මොකක්ද තරහක් තියෙනවද නැහැ? අනේ නෑ ස්වාමීන් වහන්සේ. නෑ මම නිකන් කිව්වේ මම නිකන් කිව්වේ තරහක්වත් තියෙනවද කියලා ප්‍රශ්නයක් නෑ. දැන් අපි ඊගායකට යමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පර්යංක භාවනාව ආනාපාන සතියයි. කාම ගුණ කාම සංඥාවෙන්ද කාම සංඥා රූපයෙන්ද රූපය රූප සංඥාවෙන්ද ප්‍රතිස්ථාපනය වී සුඛ අවස්ථාවක් අත්විඳි.
හිස්තැනක සිටින විට සිතුවිලි පැන්නේ. හිස්තැන සහ සිතුවිලි අතර ටික වේලාවක් දෝලණය වීමෙන් පසු නැවත හිස්තැනක පසුවේ. මනාප හෝ අමනාපයක් නැත. සෑම දිනකම උදේ රාත්‍රී පැයක් හෝ වැඩි කාලයක් පර්යංකයේ ගත වේ. සිතුවිලි අතර ධම්ම විතක්ක පහළ වේ. උදාහරණ ලෙස මදුපිණ්ඩික සූත්‍රයේ පැහැදිලි කරන යං සංජානාති තන් විතක්කේති වශයෙන් මානසිකාර කෙරේ. මේ වරදක්ද යන්න පැහැදිලි කර ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය උපදෙස් ලැබේවායි පතමි. ත්‍රිරුවන් සරණයි. වාර්තාව එපමණයි ස්වාමීන් වහන්සේ. ඒක ධම්ම විතක්කයක් නම් ඒක පරිණාමයකට යනවා. යං සංජානනි තං විතක්කේති යම් විතක්කේති චම් පපංචේති යම් පපංචේති පපංච සංඥා සංකා සමුදාචරಂತಿ කියලා ඒක යොමුවක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවානේ ඒකේ ඒකට කියන ඕපනයික ගතියක් තියෙනවා කියලා. ධර්මයට අහුණා නම් රැළට අහුණා වගේ කුඩු ගහන්න අහුණා වගේ ඇබ්බැහි යනවා දිගටම. එක තැනක හිටින්නේ නැහැ. ධර්මයේ කියන එක එහෙම විස්තර කරලා නැංගුරන් දාන එකක් නෙවෙයි. ප්‍රතිපදාවක් තියෙන. ඒ නිසා ඒක හොඳ නම් අපි නිතරම මේ ඩයිනමිසම් එකට එහෙම නැත්නම් ඒ කියන ඩයලෙක්ටික් නැත්නම් ඒ ද්විඝටනාත්මක මේකට යනවා. එතකොට ඒක මම අරවල් දන්නවා කියන වෙලාව නෑ. ඒක දැනගන්නකොට ඊගාව එක දැනගන්න ආරාධනාවිලි ඉවරයි. ඒක වෙලත් ඉවරයි. ඒ නිසා ඒක ගෙනියනවා. ඒ පුද්ගලයා පරිණාමයටපත් කරනවා. ඉතින් එහෙම වෙනවනම් හොඳයි. එහෙම වෙනවනම් ධර්මයේ කියලා කියන්නේ ඇත්තම සංස්කාරයක්, අඩුම සංස්කාරයේ ඒකේ එකින් එකට ඕපනයික ගතිය තියෙනවා. ඒක තේරෙනකොට ඒ ඕපනයික ගතිය තේරෙනවා නිවන් දකින්න ඕනේ නෑ. නිවන් දකින්න පාරේ ඉන්නවා කියලා දකින්නකොට නිවන් දකපු කෙනෙක්ගේ ආනිසංස සියල්ලම ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා තන්නක්ඛයෝ නැත්නම් රාගක්ඛේ තන්නක්ඛේ දෝසක්ඛේ මෝහක්ඛේ තමයි අරහත් කියලා කියන්නේ. නැත්නම් තණ්හා දුරු කිරීමට පිළිපන් කෙනාටත් ද්වේෂය දුරුවන් කිරීමට පිළිපන් කෙනාටත් මෝහය දුරුවන් කිරීමට පිළිපන් කෙනාටත් අරතරම කරු කරන්නයි කියලා. ඉතින් අර ඒක වැටහෙනකොට මම දැන් ඉන්නේ ධර්ම මාර්ගයක. ඒ නිසා මෙතන තනක් අල්ල ගන්න දෙයක් නැහැ. හිත වෙනකොට ඔක තව එකක් වෙනවා, අනිත් වෙනකොට තව එකක් වෙනවායි කියලා. ඒ ධර්මයේ විසින් එයාව අඹරවනවා. රැල්ලට අල්ලනවා. එයාට තේරෙනවා. තේරෙන්නේ කොහොමද? දැන් ඉතින් අඟට වැටෙනාට පස්සේ මුහුදෙන් තමයි නතර වෙන්නේ. ආයෙ දෙයක් නැහැ කියලා ඒ ධර්මයේ තියෙන ඕපනයික් ගතිය තේරෙනකොට ආයෙ නිවනට උත්සාහ කිරීම අඩු වෙන්නේ නැහැ. ඒ අනායාසයෙන් ඒක කෙරෙන බව දැනගත්තාම ධර්මතාවය එයාට ලොකු සාන්තියක් වෙනවා. ඒ නිසා ඔම කරගෙන යන් ওই ධර්මයට අහුණයි කියලා හිතලුවද දන්නෙත් නැහැනේ. එහෙමනම් අර වගේ මේ විපරිණාමයක් වෙන්නේ නැහැ. අපි මොකක් හරි තැනක ටැග් ගහනවා. එතන එහෙම මෙට්ටහි වෙනවා. ඒක තේරුම් ගන්න අපිට කල්යාණ මිත්‍ර අවශ්‍යයි, සතිය අවශ්‍යයි, කමඨාන් සුද්ධ කිරීම අවශ්‍යයි. ඉතින් ඔහොම කරගෙන යන් ඉතින් ඒක තමයි හොඳ වැඩි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් ලැබී ඇති ප්‍රශ්නේ පමණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් භාවනාවේ යනකොට ස්වාමීන් වහන්සේ දැන් ආනාපානසතිය ගත්තට පස්සේ මුලදී භාවනා ක්‍රමානුකූලව ගිහිල්ලා ඊට පස්සේ චංචල කම්බර දැනලා ඊට පස්සේ අපි එකපාරටම මුකුත්ම දැනෙන්නේ නැති ශුන්‍යතාවයකට වගේ ලක් වෙනවා නම් එතනදී දැන් ඔබ වහන්සේ කලින් දේශනා කරා මේ සීත හැම වෙලෙම දුවනවා කියලා. එතකොට දැන් අර වගේ තැනකට හිතපත් වුණොත් එහෙම එතනදී අපිට මුකුත්ම දැනෙන්නේ නැහැ. මුකුත්ම නැහැ වගේනේ දැනෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් කොහොමද සිත දිවීමයි එතන ශුන්‍යතාවයේ ඒ වෙලාවට අපිට සිතක් කියලා තියෙනවද? නැත්තම් මමයා නැති වෙනවද? එතන මොකද කොහොමද ස්වාමීන් වහන්සේ? හරස් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ නැති වෙලා මොනක්වත් නැතිලා මම නැති බව දන්නවද? නැති බව දැනගන්නේ තව දෙයකට ගියාට පස්සේද කියන ප්‍රශ්නේ ඇහුවොත් මොකද්ද දෙන අත්දැකීමෙන් දෙන උත්තරේ? ඒ වෙලාව කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. නමුත් කිසි ඊළඟ තපරේ වෙනසක් වුණොත් තමයි දැනෙන්නේ. සාපේක්ෂව අතන හිටියේ මුකුත්ම නැති තැනක් කියලා දැනෙන්නේ. ඒසේ දුවන හිතට තමයි නොදුවන හිත තේරෙන්නේ. අපෙන් නොදුවන හිත තේරෙන්නේ නැහැ කියලා මං කියනවා. ඒකයි අපිට තියෙන මේ පැරඩොක්ස් එක. නොදුවන හිත දැනගැනීමේ හැකියාවක් නැහැ. දුවන හිතට සාපේක්ෂව දැනගන්න පුළුවන්. හැබැයි එතකොට දුවනවා. එතකොට කෙලසිලා. දුවන හිතට පුළුවන් තව දුවන්නත්.
ඒක තමයි සංසාරේ කියන්නේ. ඉතින් අපිට දුවන්න පුළුවන් නොදුවා ඉන්න පුළුවන්. හැබැයි දෙකම කෙරෙන්නේ තේරෙන්නේ දුවන හිතට. ඒ නිසා අපිට දැනෙන මේ නොදුවන හිත සාපේක්ෂ දැනුමක් මිස ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. ඔටුයි. ඊට පස්සේ Brahmacharya කියලා කියන්නේ මේ ප්‍රත්‍යක්ෂය ඒ සාපේක්ෂව ගත්ත දෙයට අනුව ජීවත් වෙනවා. Brahmacharya එහෙම නැත්නම් සම්මා ආජීවය, කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියන්නේ ඊට පස්සේ ආය කවුවත් දුවන්න යන්නෙත් නැහැ, නතර කරන්න යන්නෙත් නැහැ. පුළුවන් නම් බලනවා නතර වෙලා ඉන්න වෙලාවේ නතරලා ඉන්න බව දන්නවාද කියලා. කිසිම කෙනෙකුට දැනගන්න බෑ. ඒක සාමාන්‍ය ෆිලොසොෆිකලි උගන්වනවා කාටවත් නිින්දේ ඉඳදී මම දැන් නිින්දේ ඉන්නවා කියලා දැනගන්න බෑනේ. ඒ ගැටේ තියලා තමයි මේක ගහලා තියෙන්නේ. ඉතින් ඒ නිසා රෙඩ් ඉන්ඩියන්ස් ළඟේ කාලොස් කැස්ට්‍රනීඩා ලියලා තියෙනවා යම් කිසි කෙනෙකුට ඒ මායා ශිෂ්ටාචාරය වෙන්නේ නැති ඒ ඉතින් හිටපු ගෝත්‍රිකයන් අතර ගෝත්‍රික නායකයා තේරන්නේ කොහොමද? යා ඔප්පු කරලා පෙන්නන්න ඕනේ මම නිින්දේ ඉන්නකොට නිින්දේ ඉන්න බව දන්නවයි කියලා. ඔප්පු කරලා පෙන්නන්න ඕනේ ඒක දන්නේ නැති අයට. මම හොඳටම නිින්දේ ඉන්න වෙලාවේ මම දන්නවා නිින්දේ ඉන්නවයි කියලා. ඒක සඳහා ඒගොල්ලෝ අහලා තියෙනවා මේ දැනින් ඉන්න ගෝත්‍ර නායකයාගෙන් එයා කියලා අපි ගොඩාක් ටෙක්නික්ස් පාවිච්චි කරනවා. අපි කරන්නේ මම ආමානි ඉදිරියදා ජීවිතය ගත කරනකොට කේන්තියක් කරනවා ආසාවක් එනවා. එතකොට මම දන්නවනේ මම දැන් විකෘතියක් කියලා. තද ආසාවක් තද කේන්තිය. එතකොට මම අත් දෙක මෙහෙම සමානව තියලා රේඛාදියේ සමතුලිත භාවය දිහා බලනවා. දැන් මට කේන්ති ගිල්ල ඉන්නේ. කේන්තියක් ගිය ගමන් මේ රේඛාවල සමතුලිත භාවය බලනවා. ඊට පස්සේ හරි සමතුලිතයි මට දැන් තේරෙනවානේ අත් දෙක තියාගෙන ඉන්නවයි කියලා. අරකින් කැඩුනයි කියලා. රයිට්. ඊට පස්සේ මට තද ආසාවක් එනවා. ඒතර දන්නවද ඉතින් පිස්සු කෙලින්න හදන්නේ කියලා. ආශාව කෙරුවත් නැතත් මේක දිහා බලනවා. ඉතින් එහෙම වෙලාවට ඉන්නකොට එයාට හිතෙනවා මොකද්ද මායාවක් තියලා නිින්දේද දන්නේ නැහනේ. ඒ වෙලාවෙත් මෙහෙම කරන්න බලනවා. ඉතින් එතෙන් යනකොට එයාට තේරෙනවා දැන් මේක කරන්න බෑනේ. නිින්දේදී මේක කරන්න බලනවා පුරුදු කරන්න ඕන ලක්ෂ කෝටි වාරයක්. කරන්න බෑ. එයාට තේරෙනවා දැන් මේක මායාවක්. දැන් ඉන්නේ නිින්දේ. ඉතින් මේක නෙවෙයි අමාරුද මේක තව මොඩේකට කියලා දෙන්න එපායි. මම නිින්දේදී දැනගත්තා නිින්දේ ඉන්න බව. ඌ ගෝත්‍ර නායකයා වෙනවා. ඉතින් අපි දන්න ඔක්කොම දැනුම දන්න වෙලාවේදී දන්නවයි කියන එක තුප්පහයි දැනුමක්. ඕකට කියන්නේ අසුචි. ඔය දැනුම කිසිම වටිනාකමක් නැහැ. ඕක තවන්නවක්වත්ම නැති වෙලාවේ මොනවාක්වත් නැති බව දන්න එක තමයි වැදගත්. ඒකට යන්න දෙන්නේ නැහැ දන්න දැනුම. ඒකටම බැඳිලා ඒකම වැඩි කර කර ඒක ප්‍රොලිෆික් ඒක දිගේ යනවා. ඊගේ ඕනේ දියබලියකට කරන්න පුළුවන් එක. පුළුවන් නම් තියෙන ඔක්කොම නතර කරලා නතර කරපු වෙලාවේ නතර කරපු බව දැනගන්න එක. ඒක අපේ ලොජික්ස් වල නැහැ. නැත්නම් 7 අවුරුදු කෙල්ලෙක් මට ලියනවා මෙල්බන් වලදී අනේ ස්වාමීන් වහන්සේ මට පුදුමාකාර බයයි හැමදාම හීනෙදී මම නයිට්මෑර් එකට බය වෙනවා දාඩිය දාගෙන නැගිටින්නේ මට ඒ නිසා රැ වෙනකොට බයයි නිින්දට බයයි තනි වෙන්න බයයි. අවුරුදු 7 පොඩි කෙල්ලක්. ඉතින් මට කරන්න දෙයක් නැහැ මම දන්න අයට කිව්වා හරියන්නේ අම්මා දවසක් කිව්වලු සතිපාසල කියලා එකක් තියෙනවා කියලා. ඉතින් මාව වැඩගෙන ගියාලු කීස්බරෝ පන්සලට. පන්සල ගියාට පස්සේ ඉතින් ආන්ටි කෙනෙක් කිව්වලු නිදා ගන්න කියලා සතියෙන්. පළවෙනි දවසේම භාවනා කර කර ආනපාන නිදා ගන්න. ඉතින් මට ආනපාන තේරෙන්නේ නැහැ සතිය තේරෙන්නේ නැහැ මම කොහොම හරි එක පන්තියයි කිරුවේ ගියා ස්වාමීන් වහන්සේ නින්දට ගියා මට ඉදා නයිට්මෑර්ස් නැහැ. මට හරි පුදුමයි. ඒකට යඩ් ලියනවා දිගට. ස්වාමීන් වහන්සේ එදා සාමාන්‍ය හීනක් නැහැ. අන්තිම වාක්‍යය තියෙනවා මං එදා හීනෙන් ඉන්නකොට දැනගත්ත මං ඉන්නේ හීනෙක කියලා. නිින්දෙන් ඉන්නකොට මං දැනගත්ත මං ඉන්නේ නිින්දක කියලා. මේ අවුරුදු 7ක කෙල්ලක් කවදාකවත් මාව දැකලත් නැහැ. මෙහෙම ලියන්න දැක්කේ නැතුණයි කියනවා කමන්නේ නැහැ. ඒත් ඒ වාක්‍යයක් ලියන්න අපේ ඉස්කෝලේ කවදාවත් උගන්වනවද? මම දැන් ඉන්නේ නිින්ද කියලා මට දැන් දන්නවා. පස්සේ මං ගිහිල්ලා කිව්වා මෙන්න මෙහෙම වැඩක් වුණා මට ඒ කෙල්ලගේ මුහුණ බලන්න ඕනේ කියලා. ඊට පස්සේ මං හිතන්නේ අපි ඉස්සල්ලාම මෙල්බන් වල කරපු පළවෙනි නේවාසික වැඩපිළිවෙලක් කරා අපි කියන්නේ සති කැම්පයක් කියලා. මම ඉන්නේ වාඩි වෙලා හිටියා පැත්තක පාන්කිරිට්ටියක් වගේ සුදු පාට ලස්සන පුංචි කෙල්ලක්. හොඳ නෑනේ උන් හයිලයිට් කරලා පෙන්නන්න. ඊට පස්සේ ගාව බඩුව තමයි වාඩි වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කතා කරලා බලන්න කිව්වා. කිසිම කෙනෙක්ගේ දෙයක් මායින් කරන්නේ නැහැ ළමයා ඉන්නේ අමුතුම ගමනක යන්නේ. මොනවාක්වත් නැතන ළමයට තේරෙන. ඒකට පේනවා මේ පිස්සු කෙලි නැටි මිනිස්සු දහවති අම්මලා තාත්තලා පුළුවන් තරම් ඒ කිව්ව මේ හනුමට ගිනි තිබ්බා වගේ වලිගේ නටවන්න හදනවා. මේ කෙලට පේන මොනවාක්වත් නැතිකොට මොනවාක්වත් නැහැ. ඉතින් ඒක අල්ලන්න බෑ.
ඒක තල්ලන්න බෑ. නමුත් ඒක නිසා නාගාර්ජුන පාදයන් කියන අපිට පේන ශූන්‍යතාවයේ අපිට පේන හිස්තන සාපේක්ෂ දෙයක් කියලා. নিরপেক্ষ නැහැ. নিরপেক্ষක වෙරිෆයි කරන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවක් හදලා දුන්නා සාපේක්ෂව අල්ලගත් එක වෙරිෆයි කරන්න පුළුවන් තැන දක්වා යන ක්‍රියාකලාපයක් තියෙනවා. මිනිස්සු අවුස්සන්න එපා. වචන කතා කරන්න එපා මිනිස්සු ඇවිස්සෙන. හිතේ හිතන්න එපා ඇවිස්සෙන. ඒකල ඔබ පුළුවන් තරම් නියුට්‍රල් වෙන්න බලපන්. ඒතකොට දවසක් එයි නිින්ද යාගෙන එනකොට තේරෙනවා. නිින්දෙන් නැගිටපු ගමන් තේරෙන වෙනදට වැඩිය. ඒතකොට චිත්තක්ෂණ ලඟ වෙවි එනවා. නිින්ද යාගෙන එන හැටි නිින්දෙන් අවදි වෙනකොටම වෙන හැටි. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා නිින්දෙන් අවදි වෙච්ච ගමන් යාට තේරෙනවා හිත අවදි වීම එකක් ඇස් දෙක අරන එක තව එකක් කියලා. අන්නේ දෙක කඩා ගන්න පුළුවන් වෙච්ච දවසේ අපි මේ පරිශ්‍රණයට යනවා. මම ඒක පාට අවදි වෙනවා. අවදි වුණා කියන්නේ තාම ඇස්සරලා නැහැ. ඊට පස්සේ සතියෙන් ඇස් දෙක අරින්න පුළුවන් නම්. ඒකෙදි මේ MSc PhD මේ ටාස්ක් එකක් නේ. අවදි වෙච්ච ගමන් ඇස් දෙක අරින්නේ සතියෙන්. ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා නිින්දේ ඉන්නකොට මම නැහැ. ඇහැරපු ගමන් සත්තා බැඳෙනවා දුවනවා ඔක්කොම ඉනවා. අර නිින්දෙන් අවදි වෙච්ච ගමන් පොඩ්ඩක් කොහින්දද ආවේ කියලා බලන්න කියලා නිවන ඉඳලා අවිලා තියෙනවා. එතන මම එක් නෑ චින්තාවක් නෑ මොකක්වත් නෑ. ඔතිකර අපි බයයි. අපිට ඕනේ කළා මේ වයිෆ් පේන්නේ ඉන්න ඕනේ ටී එක හදලා තියෙනවනේ බෙඩ් ටී එක. ඔක්කොම තියෙනවා පොරනේ. හොටෙලියස්ලා දන්නවනේ පිස්සු කෙලවන හැටි. ඒක නෙවෙයිනේ කරන්න තියෙන්නේ මේ නිකානක ඉන්නකොට මම දැන් මේ නැගිටතර පස්සේ අසුචි කක්කාවේ. කලින් ඉඳලා තියෙන්නේ. නිින්ද කියන එක ඕන කෙනෙකුට ගන්න පුළුවන්. නිින්ද නෙවෙයි නිවන කියන්නේ. නමුත් එතන කිසිම දැනුමක් නැහැ, ලොක්ෙක් නැහැ, ඔක්කොමලා එකයි. එතන ඉඳලා මම දැන් ආවේ කියන එක ඇප්‍රීෂিয়েට් කරන කිසිම කෙනෙක් ලෝකේ නැහැනේ. අපි මේ අවදි වෙච්ච එක නේ ඇප්‍රීෂিয়েට් කරන්නේ. ඊට පායන එක හොඳයි කියලා නේ කියන්නේ. ඉතින් බුදුරජාණන් මේ පෙන්වන්න හදන ඩිරෙක්ෂන් එක ඒ යොමුව සතිය තුල තියෙනවා, භාවනාව තුල තියෙනවා කියලා මට සාධාරණ සැකයක් තියෙනවා මේ භාවනා කරන අය දැනගෙනද භාවනා කරන්න කියලා. ඒ වගේ දෙයකට යන්න භාවනා කරන්න නැත්නම් නිවන් ලැබලා දිබ්බ චක්කු ලබන්නයි, දිබ්බ සෝත ලබන්නයි, අහසේ යන්නයි මොන කුණු අරපද මේ. ඒව නරක දේවල් නෙමෙයි. බුදුඥාන සීලු හැකියාවල් තිබුණා. ඒක නෙවෙයිනේ මේ කියන්නේ. මේ සතියෙන් තියෙන්නේ නිකමෙක් වෙන්න, නොකිසිවෙක් වෙන්න, simply no one වෙන්න, සිරිබිරිස් වෙන්න, සිටිසන් ජෝන් වෙන්න කාටවත් බෑ. අයියා වෙන්න නම්, අක්කා වෙන්න නම්, ගරු වෙන්න නම්, මුදුන වෙන්න නම් අම්මද්ද වල ටොංගණක්. බෝගහට ඇලිච්ච සත්තු. බෝධිසත්වලා ගන්න පුළුවන් ලංකාවේ පකෙස් පෙට්ටි පුරවලා. මෙතන පොඩ වාඩිලා හිටපන් උතන කිව්වොත් ඉවරයි. ඔක්කොම කෙලි ඉවරයි. කොට්ටයක් ගෙනාවේ නැහැ ස්වාමීන් වහන්සේ, මොස්කිටෝ රිපෙලන්ට් ගෙනාවේ නැහැ ස්වාමීන් වහන්සේ, කැස්ස තියනවා ස්වාමීන් වහන්සේ, මට බෑ ස්වාමීන් වහන්සේ. නිකන් ඉන්න මෙලෝ යකෙකුට බෑනේ. භාවනා කරන්න කියලත් වැයෙනවනේ. ඒකෙත් අලියනවා. කම්මක් නැහැ. ඒක ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව මේ හිතලා කරන එකක් නෙවෙයිනේ. ඉතින් මේක උගන්වන විශ්වවිද්‍යාලයක් අපි කවදාද හදන්නේ? මේක කියලා දෙන දිසාපාමොක් කෙනෙක් කොහෙන්ද අපි හොයන්නේ? මේකට කොහොමද මේ යෝගාවචරය කියන්නේ මේ සුම්මා ඉරිඩා පිනිකා හිටපයකෝ? ඒ කිව්වම කේන්තියක්. අපිට බැරිද මේ උඩ නැටුම් නටන්න, පාතර නැටුම් නටන්න, වට්ටක නැටුම් නටන්න, කටුස් නැටුම් නටන්න ඔන්න උගන්වනවනම් අම්මද්ද බොල විශ්වවිද්‍යාලයට අපන් භාවනා මැදයන් සුම්මා ඉරිඩා නිකා හිටපය දෙබලෙන් බයින්න ගියාම තමයි කියන්නේ. සුම්මා ඉරිඩා. ඉතින් ඒකට ලියලා තියෙනවා රාජනීෂ් නේ නිසරග දත්ත මහරජා නෑ රමණ මහරිෂි ත්‍රිපිටක වගේ පොත් තුනක් ලිව්ව අපේ කාලේ ලිව්වේ සුම්මයිරි කිය. නිකන් ඉන්න. ඒක තමයි විතක්කසන්තාන සූත්‍රයේ බුදුහාමුදුරු උගන්වන්නේ මේ නැටුම් නටපන්. වට්ටක නැටුම්, කටුසු නැටුම්, උඩට නැටුම් පාද නටපන්. නිකන් හිටපන්. සිද්ධාර්ථ බලන්නේ හර්මන් හේස ලියනවනේ. ඒ කෙල්ල ඉස්සරහට ගිහිල්ලා ඒ ලව කතා කරනවා I can do anything, I can do nothing too. I can just be. එච්චර නිකන් ඉන්න පුළුවන් බස්සක් නැහැ. අපිට බෑනේ. කොයි වෙලාවෙත් උඩ දානවනේ. ඉතින් අපි උඩ දාන එක අගය කරන ජීවිතේ මිච්ඡා ජීවේ. උඩ දාන්න නැති එක දැනගන්නා සුළු ජීවිතේ සම්මා ජීවිත වෙනවා. කවදද අපි මේ ටර්නින් පොයින්ට් එක ගන්නෙ? අපි කරන්නේ අනුමුත් අවශ්‍යගෙන අවශ්‍යන පරිසරයක කල්යාණ මිත්‍රයෝ වෙනකොට පාප මිත්‍රයෝ ඇසුරු කරමින් මේ ප්‍රතිරූපදේශයෙන් ඈත් වෙලා කක්කවලක නරාවලක ගත කරන්නේ. ඒක කක්කවලක්ම නෑ දන්නවනම්.
මම මේ දැනුමක හිර වෙලා ඒ දැනුමට කඹරුමින් ඉන්නවා නොදැනුවත්කමත් නෙවෙයි නිවන කියන්නේ නොදැනුවත්කමටයි දැනුවත්කමටයි සමසිත. ඒ තමයි අර එක්කෙනෙක් ඔය කිව්වේ මං කාමයට ඇතැල්ලා රූපෙට ගියා කාම සංඥාවට ගියා කාම සංඥාවට රූපෙට ගියා රූපියත් ඇතැරියා. කියන්නේ ඔය හිස්තැන්න ගියාම දැන් දන්නවා මට්ටම් 3ක් පැනලා මම මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ මේක සාපේක්ෂ දෙයක් නිර්පේක්ෂ නෙවෙයි. නිර්පේක්ෂ තැන්නේ යන්න පුළුවන් මෙතෙන් ආව එකෙන් මට පේනවා මගේ පොටෙන්ෂල් එක. මට තියෙනවා මේ කුසලතාවය. හැබැයි දවස පුරාම අපි ගත කරන්නේ අනුන් කුප්පන අවසන සමාජශීලී කණ්‍යා කෙරේ බැඳිච්ච කුලයා කෙරේ බැඳිච්ච ජීවිතනේ. ඒක අපි ලබා උපන් හැටි. හැබැයි අපිට හැකියාවක් තියෙනවා හුදකලා වෙන්න. අපිට හැකියාවක් තියෙනවා රුක්ක මූලගත වෙන්න. අපිට හැකියාවක් තියෙනවා ශූන්‍යාකාරගත වෙන්න. අපිට හැකියාවක් තියෙනවා විශ්‍රාම ගන්න. ඒකට ෆුල් පුළුවන් වෙන්න ඕනේ සුම්මයිටි. එහෙම කරන්න බැරි නම් මං කියනවා පෙර කල පිං නැහැ කියලා. මන්ද කලු පින් නොකලේ කියලා කියනවා. නටන්න ඕනේ නටපන්. ක්ලච් කරන වෙලාවේ ක්ලච් කරපන්, බ්‍රේක් කරන වෙලාවේ බ්‍රේක් කරපන්, ඇක්සලරේට් කරන වෙලාවේ ඇක්සලරේට් කරපන්. ඔය තුනම නැතුව වාහන හදන්න එපා. තුනම තියෙන්න ඕනේ. මොකද සමහරට සෙල්ෆ් ස්ටාර්ටර් දාලා එමනේ හදන්නේ. බ්‍රේක් දාලා, ක්ලච් දාලා ඔය මොන බයිලාවත් කරන්න ඉතලා තමන්ගේ හිත ඒ වගේ කරගන්න දන්නවනම් ওই ලෝකේ ඔක්කොම ඉංජු කියනකට ළඟට එන නිසා හිස්තැනට යන්නේක හොඳයි. හිස්තැන අපි දැනගෙන ගියත් නැති කරත් අපි 98ක් ඉන්නේ හිස්තැන තමයි. ක්වොන්ටම් ෆිසික්ස් දන්නේ නැති කට්ටියට ඒක කියලා දෙන්න අමාරුයි. ඒ බව දන්නකම තමයි යෝගාවචර නැත්නම් ආධ්‍යාත්මික කියන්නේ. ඒ බවට ජීවත් වීම තමයි භ්‍රමචර්යය කියන්නේ. ඉතින් ඒකටද ඇත්තටම මිනිස්සු භාවනා කරන්න කියන එක මට බරපතල ප්‍රශ්නයක්. දැන් අවුරුදු 40ක් ගිහිල්ලා මේ භාවනා කරන හැම කෙනාම මොකද්ද මේ වර්ක් ලිස්ට් එකක් තියෙනවා, විශ් ලිස්ට් එකක් තියෙනවා. ඒකට භාවනා කරලා ඉතින් හරියනවා ෂුවර් එකට හරියනවා. ඒ කියන්නේ කෙලවෙනවා. දෙකක් නැහැ. ඉතින් හරියන්නේ මේක භාවනාවෙන් ගන්න එකක්ද, චින්තාමේ ගන්න එකක්ද නැත්නම් පොත්පත් පල්ලා ගන්න එකක්ද, කල්යාණ මිත්‍රත්වය හැම එකම ඕනේ. හැබැයි Taman තුල මේ පෙරලිය වෙන තාක්කල් අපි මොන පින් කැටේට සල්ලි දාන්න කියලා අපි දන්නේ නැහැ. ඒක දන්නේ නැති එක හරි අහිංසක හරි වටිනවා මං හිතන්නේ ඒක. ඒ බව දන්නවනම් ඒක හරි ලේසි පොඩි ළමෙන්ට කියලා. ඒක හරි ලේසි කතෝලික අයට කියලා දෙන්න. මුස්ලිම් අයට දෙමළ අයට කිව්වහම බුද්ධ සතුටක් ඇති වෙනවා. අර කවුද ලියලා තියෙන්නේ කොණ්ඩේ පීරුවාම තියෙනවනේ මට දැන් කොණ්ඩේ නිකන් අවුල් අරලා තියෙන කිය. යාර කොණ්ඩේට කවදාකවත් ඒක තේරෙන්නේ නෑනේ. අර කවුද හිටපු නීතිපති අස්වෙන දවසේ ඉන්ටර්විව් එක දාලා තියෙනවා. එක්ක කොහොලියලා තියෙනවා. ඒ හතර පොලක ලියලා මීයක කොණ්ඩේ පීරලා නැතිව කාටවත් පේන්නේ නැද්ද කියලා අහලා තියෙනවා. ඒ හතර පොලේම හිටපු මිනිස්සු කොණ්ඩේ පීරලා. බොරිස් ජොන්සන් දිහා බලන්නකෝ. හැම වෙලාවෙම කොණ්ඩේ අවුල් වෙලා තියෙන්නේ. අයින්ස්ටයින් දිහා බලන්නකෝ. එතන මයිකල් ග්ලැඩ්වෙල් කොයි වෙලාවෙ කොණ්ඩේ අවුල් වෙලා තියෙනවා. ඔය ඊට හිතමු අපිට දෙනවා පොර ටෝක් දෙන්නේ. ගල්කුලක් වුණත් නැවෙන්න දෙනවා. අපි උගේ කොණ්ඩේ අවුලේ ප්‍රශ්නයක් නැහැ මං කියන්නේ. එහෙම ඉතින් කොණ්ඩේ පිරලා මෙන්න ඕනේ කියලා දැන් අපිට කිව්වොත් එහෙම කොණ්ඩේ පිරලා හිටපන් කියලා අපිට එන කචල්ලයක් යනවනේ ඒක. නෑ කොණ්ඩේ පීරපුවාම තේරෙනවා අවුල් නැහැ. ඒකට අපි කියනවා දිශාගත වෙලයි කියලා. අනාකූල ප්‍රවාහයක් කියලා. යකඩේ කාන්දමක් වෙලා ඔක්කොම අංශු දිශාගත වෙලා. ඒකට ඒකේ විශේෂ කැරක්ටර්ස් වගේක් එනවා. යකඩේ කාන්දමක් වෙච්චාම විශේෂයිනේ. ඒක තේරෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න දැන් උපකරණ වලින් සෑහෙන මහන්සි වෙනවා. ඒක තේරෙන්නේ උග්ඝටිතඤ්ඤ පුද්ගලයාට විතරයි. විපංචිතඤ්ඤ පුද්ගලයාට කියන්න පුළුවන් පුතේ ඔන්නෝක තමයි ගමන. ඕක මට තේරෙන්නේ නැති උනට යන්. එයා කීින්ද යනවා. නෙయ్య පුද්ගලයාට කියලා දීලා තේරිලා තව කවුරුහරි උදව් කරලා දුන්නත් තාම සැකයි. මේ පාර හරියද? මේක විපස්සනාවමද? ඉස්සරහටද යන්නේ? ඉතින් ඒක නා ළඟ තියාන කිරිපෝපෝ ඉන්න ඕනේ. මෙහෙම තමයි, ඔහොම තමයි කාටවත් සැක හිතනවා. සැකේ ඉවරච්ච දවසේ සෝවන් වෙනවා. නිසකව කරපන්. උග්ගටිතඤ්ඤ කෙනාට කියන්න ඕනේ. තේරෙනකොටම දන්නව කොණ්ඩේ පීරලා තියෙන කියලා. ඉතින් යාර දිශාගත වෙච්ච සහ දිශාගත නොවිච්ච අනාකූල ප්‍රවාහය සහ ආකූල ප්‍රවාහය එහෙම නැත්නම් මේ වෝටර් ජෙට් එකක් ඇවිල්ලා හරියටම අර ඉම්පෙලර් එකට වදින්න ඉස්සෙල්ලා වෝටර් ජෙට් එක හදන්න එපාය ඇවිල්ලා ඔබ ඉගෙනේ කරන්නේ. මෙච්චර හෙඩ් එකක් අරගෙන නටන්න බැරි වෙන්න හරියට ගෙනලා දෙන්න ඕනේ ඉම්පෙලර් එකට පුපුරලා යන්න. අර වතුර ගඟේ ගලද්දී ඒ ශක්තිය නැහැ. වෝටර් හෙඩ් එක ගන්න ඕනේ ඊට පස්සේ ඒක මේ
ජෙට් එකට හදන්න ඕනේ. ඊට පස්සේ ඉම්පෙලර් එක තියෙන්න ඕනේ කප් එක. වදිනකොට කරකොල යන්න. ඊට පස්සේ අනිත් පැත්තට යනකොට පස්සේ වැදුනා වදින්නේ නැහැ. මේ කැරකෙන්ඩි කියලා සිබුර්ලි බලපංකෝ ඒකෙන් මේ අලියෙක් වුණත් මරන්න පුළුවන් කරන්ට් එකක් ගන්නවා. අර කඩප්පුලි වතුරේ නෑ ඒක. කඩප්පුලි වතුරේ පොටෙන්ෂල් එනර්ජි එක තියෙනවා කයිනටික් නෑ. ඒ කයිනටික් ගන්න හෙඩ් ඩිෆරන්ස් එකක් ඕනේ. එතන ජෙට් එක හදන්න එපා. ඊට පස්සේ ඒක ගන්න ඉම්පෙලර් එක එපා. ඉම්පෙලර් බෙයාරින් එපා. ඒ බෙයාරින් වලට තෙල් ගහන්න බැලුවනේ පහුගිය දවස්වල මේ මොකේ කොහෙද නොරොච්චෝලේ මුළු එකම ගියා. ආය බෙයාරින් හොයාගෙන ආවිල්ලා මොකද ඒතකොට ෆුල් ග්‍රීස් පාරක් දෙන්න ඕනේ එන්න හයි ප්‍රෙෂර් එකක් දාලා අර කැරකෙන්න ඉස්සලා මොකද දැන් එන්නේ 66000ක් කරන්ට් එක අරගෙන ඊට ඉස්සලා මේක උස්සලා දෙන්න ඕනේ කරන්ට් එකකින් මේ ග්‍රීස් වලින් මේ ඉම්පෙලර් එක රිප්ලේස් කරන්නත් තිබිලා නැහැ ග්‍රීස් වැදිලත් නැහැ පිච්චුණා අලුතෙන් මැෂින් එක ගෙනලා හයි කරනකම් නොරොච්චෝලේ ඉවරයි ඉතින් අපි ගියා මේ චන්ද්‍රිකායකට චන්ද්‍රිකා වෙවි ඊට පස්සේ ඉංජිනේර ඇවිල්ලා කතා කරලා පෙන්නලා දුන්නා අපි වෙනුවෙන්. ඒකට වතුර හොඳට මෙහික කාලේ එහෙන් ටෙලිෆෝන් කෝල් එකක් එනවා. උඹලගේ අහවල් ඉම්පෙලර් එක දැන් අරපන් කියලා. එතකොට දෙපැත්තේ ඉස්සලා ප්‍රෙෂර් සම කරලා නැත්නම් කඩලම යනවා. සම කරලා උස්සලා දැන් මෙයා කරකොල දෙනවා. කරකොල දෙන්න ඉස්සලා ෆුල් ග්‍රීස් පාරක් දෙන්නවා. දීලා පොඩ්ඩ කැරකෙන්න පටන් ගත්තට පස්සේ 66 ඒකට හදන කරන්ට් එක සාමාන්‍ය 66000කට විතර වෝල්ටේජ් එක. ඊට පස්සේ ඒක බස්සන්න ඕනේ 66000 දෙන්න ඕන හයි ග්‍රිඩ් එකට. ඒ දෙනකොට අකුණක් ගහනවා වගේ. කරන්ට් එක කනෙක්ට් කරන වෙලාව. ඊට පස්සේ ඒක ගෙනිලා ස්ටෙප් ඩවුන් කරලා මිනිස්සු ළඟට ගිහිල්ලා මිනිහෙක් ස්විච් එකක් දාන වරින හැම වෙලාවෙම අර වතුර මොනිටර් වෙනවා හරි. ඔක්කොම ස්විච් ඕෆ් වෙනකොට අපි 6 ඉඳලා 9 වෙනකන් ස්විච් ඕෆ් වෙනවනේ මිනිස්සුගේ. ඒකට අරින් ගන්න වතුර ප්‍රමාණය අඩු වෙනවා. මොන සින්ක්‍රොනයිසින්ද? ඉතින් වගේ අපි මේ හයි ටෙන්ෂන් වයර් එකේ දුවන වෙලාවෙයි නතර කරන වෙලාවෙයි අපි මේ ප්‍රවාහය විතා ගන්න බෑ කිසිම ඉංජිනේර කෙනෙක් නැහැ කිසිම මේ මොනිටරි රූම් එකක් නැහැ කිසිම ඉම්පෙලර් එකක් නැහැ ජෙට් එකක් නැහැ අර වේගෙන් දුවන එක එක සැරේ නතර කරනකොට තමයි පිස්සු හැදෙන්නේ. ඒක සයිකියාට්‍රිකලි දාරන්න බෑ. ඒක මේ ළඟදී කියලා තියෙනවා අපේ සයිකියාට්‍රිස් අපේ වංශරන් දහමතුරන්ට හැම කෙනාට මේක වෙනවා තරහා ගන්න බැරි නිසා ඒගොල්ලන්ට පිස්සු හැදෙනවා. අපි ඒගොල්ලන්ට සයිකියාට්‍රිකලි සයිකඩෙලික් දීලා මිනිස්සුගේ මුලේ බස්සනවා. මොකද මේ නිවන ලැබුණාට දරන්න බෑ. ඒගොල්ලෝ හිතන්නේ නිවන ලැබෙයි කියලා. ඒගොල්ලෝ හිතන්නේ නිවන කොහෙදෝ තියෙන එකක් කියලා. මේ හිතන තියෙනවා ඒක. හිතන්න හිත යනවා. අපිට තේරෙන්නේ තනි වුණා, පාළු වුණා, කම්මැලි වුණායි කියලා අපි පිරිත් නූල් ගැට ගන්නවා. අපි මේ ආර්ථක යන්ත්‍ර කියනවා. අපි ගිහිල්ලා දෙයියෝ මුණ බලාපන් කියනවා. ඒ තරම්ම මේ ඔය හිස්තන අපි ළඟ බොහොම 100ට ක්වොන්ටම් ෆිසික්ස් වල පෙන්වන 98%කට වැඩිය අපි ඉන්නේ හිස්තන කියලා. අදිට අවකාශයේ එක ග්‍රහ ලෝකේ ඉඳලා තව ග්‍රහ ලෝකයට යන කොච්චර දුරද බලන්න ඒ තරම් හිස්තනක් තියෙන. අපිට පේන්නේ ග්‍රහ ලෝක විතරනේ. හිස්තන පේන්නේ නැහැ නේ. අන්න වගේ හිස්තන දකින්න හිස්තන නෙවෙයි නිවන කියන්නේ. අන්න ඒකට නොසලින්න දෙයක් තමයි බුදුරජාණන්සේ පෙන්වන්න හදන්නේ. නමුත් අර මේ භාවනා කරන සතිය වඩන කෙනෙක් ඒ වගේ දෙයකට එල්ල වෙලාද ඉන්නේ කියන එක බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන අපේ ලොකු සාංශෙත් කියනවා මේ භාවනා කරන කෙනා සූදානම් ශරීරේ යන්න හදන්නේ මෙතන කියලා දැනගත්ත දවසේ නිවන ඊතරමයි. එතෙක් අපි අරක ලැබේවා මේක ලැබේවා කියනකම් නිවන ඉතින් බලාගෙන ඉනවා නිකට අලි තියෙන අනේ මේ මොහුගේ වාහේ කවදා තේරුම් ගනීද මේ භාවනා කරන්නේ මේකට කියලා. ඒක යාට තේරෙන්නේ නැහැ. භාවනා කරන කෙනාටවත් තේරෙන්නේ නැහැ මේ කොහෙටද යන්න හදන්නේ කියලා. එල්ලයක් තියෙනවා නම් භාවනාව වැරදිනේ. එල්ලයක් තියෙන්න බෑ. ඉතින් එල්ලයක් නැතුව ගමනක් යනවා කිව්වා. තරුංගලේ නූල කල්ලා ගියාට පස්සේ යන දිහා බලන්නකෝ. ගහකේ වෙන්න කොලයක් වැටෙන දිහාව බලන්නකෝ. ඌලන් අතේ යනවා. සෙන් මාස්ටර් කෙනෙක් ගාව කොල්ලෙක් හිටියලු. එහා මාස්ටර්ගේ කොල්ලා මූට හැමදාම හින් කනවලු. ඉතින් අරු ඇහුවලු මොකද්ද මේ කොහෙද යන්නේ කියලා. අර කට්ට කොල්ලා උත්තරයක් දීලා තියෙනවා මේ දැන් කට්ට කොල්ල මොඩයෙන් ඇහුවලු යන්නේ කඩේ යනවා. කොහෙද කෝ තෙන් බුද්ධාමේ කඩවල් කියලා එකක්. තු මැට්ටෙක් නේ. ඒක හිතින් හදාගත්ත දේවල් කියලා අරු අඬාගෙන කියලා මාස්ටර්ට කිව්වලු බලන්න ප්‍රශ්නයක් ආව කොහෙද යන්නේ කියලා කඩේ යනවා කිව්වට මුවට ගැහුවයි කියලා. ඊට පස්සේ එකයි කිව්වලු දෙවෙනි සැරේන් රෝසි කිව්වා මූ කිව්වලු මම හුලං අතේ යනවායි කියලා කියපන් කියලා. අරු දැන් කොහෙද මචං යන්නේ? මම මේ හුලයි යන දිහාට. කොහෙද යකෝ සින් බුද්ධාමේ හුලං? කියලා. ඊට පස්සේ දවසේ උඹ අරු කිව්වලු උඹ ගිහලා ආපහු උගේ යන්නේ කොහෙද? ඌ කිව්වලු මං කඩේ යන්නේ.
ඌ දන්නව කඩ යන්නේ කියලා. ඒකට සෙන්. එච්චරයි ඒක නිසා ඕනේ පිස්සුවක් හැලින්න පුළුවන්. ඒක පුස්සක් බව දන්නවනම් ඕනෙම වැදගත් වැඩක් පුස්සක් බව දන්නවනම් ඒ වැඩේ හරි වටිනාකමක් තියෙනවා. මේ වැඩේ වටිනාකමක් දුන්නා නම් අසුචි අත්තට වඤ්ඤා අසුචි මනුස්සයා ඉන්නේ එපා කාගවත් වටිනාකමක් වස්තුක වටිනාකමක් දේක වටිනාකමක් කියන්නේ එහෙම තියෙනවනම් එයාට නිවනක් නැහැ. වටිනාකමක් නැහැ. වැඩක් තියෙනවා. ඒක සිස්ටමැටිකලි කරපන්. හැබැයි අසුචි. ඒක කනකොට කාපර් රාත්තල් ගන්න කිරලා ප්‍රශ්නයක් නැහැ මැටි උනාට. දැන්ඩක් බොක්කේ මැටිනේ තියෙන්නේ. නෑ මම කාපේ රත්තරන්. ආයේ නම් ඉතින් දැනගන්න ආයේ හොදන්න එකක් ඇත්තේ නැහැ කියලා. ඒ නිසා මම කතා කරන වෙලී කොහොමද නමේ පැනලා තියෙන්නේ. වෙන ප්‍රශ්න නැත්තම් අපි සමාප්ත කරන්න කියලා අපි 9කට 10 15කට ආමරන් ඉල්ලා සිටිනවා. තියෙනවනම් අනේ මේ එහෙම කරන්න යන්න එපා. මොකද හෙටත් කමටහන් සුද්ධ කරන්න වෙන්නේ නැහැ මට. පූජනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. බ්‍රහස්පතින්දා දවස් සිදු කරන ලබන ධර්ම දේශනාවත් එක්ක බැඳුණු ධර්ම සාකච්ඡාවයි මේ නිමා වුණේ සම්බන්ධ වුණේ. පූජනීය මහා සංඝරත්නයත් එක්ක දේශ විදේශ ඇති පිරිසත් එක්ක යෝගාචර පිරිසක් එකතු වුණු ධර්ම සභාවක පූජනීය නායක ස්වාමින් වහන්සේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව කමඨාන් සුද්ධ කිරීම සිද්ධ කරගත් ගනිමින් සිද්ධ කරගත්තා වූ පිණුත් අපි සෑම සම්බන්ධ වෙලා අත්පත් කරගත්තා වූ පිණුත් අපටත් ලෝවැස්සමටත් නිවෙනින් සැනසෙන්නට හේතු වේවා කියන ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළ මෙසේ පින් දෙමු. ittavata